සැපයුම ගැන. හරි. දැන් ඉල්ලුම ගැන මොකුත් අහන්න යන්නේ නැහැ. සැපයුම කියන්නේ මොකක්ද? ඇහුවට මෙතන කට්ටිය නෑනේ නේ. මම උත්තරේ දෙන්න ඕන. සැපයුම කියලා කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ වෙළඳපොලට සැපීමට කැමැති සැපීමට හැකියාව ඇති ප්‍රමාණය තමයි හැකියාව ඇති සැපීමට සූදානම් ප්‍රමාණය තමයි සැපයුම කියලා කියන්නේ. එච්චර ඕනේ නෑ. වෙළඳපොලේ නිශ්චිත කාලයක් තුල භාණ්ඩ හා සේවා සැපයුම තමයි අපි සැපයුම් කියලා කෙටියෙන් කියන්නේ. අර නිර්වචනය වාගේ ටියුට් එකේ තියෙනවා. එතකොට එහෙනම් අපි එදා කිව්වා වගේ තනින් තනින් අඩු ඇති මම කරන ටික ටියුට් එකේ තියෙන ඒවාලා බලාගන්න. ඊළුමට බලපාන සාධක මොනවද? QD වලට බලපෑවා. ඒ භාණ්ඩයේ මිල, අනිකුත් භාණ්ඩවල මිල, ආදායම, කාලගුණය, ටේස්ට් එක ඔය ආදි වශයෙන්. right? එතකොට එහෙනම් සැපයුමට බලපාන තවදක QS. සැපයුමට බලපාන මොනවද? දැන් ඔයාලා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. අක්කාරි බෝනික් කියලා හිතන්නකෝ. බෝනික් නිෂ්පාදනය කරනවා. දැන් මේ බෝනික් නිෂ්පාදනය කරනකොට මෙයා කොච්චර වෙළඳපොළට සපයනවද කියන එක තීරණය කරන්න ඉස්සරලා මොකද්ද? මේ බෝනික්ගේ වෙළඳපොලේ මිල. එම භාණ්ඩයේ මිල. ඊට පස්සේ ආය මොනවද සැපයුම තීරණය කරන්න බලපාන්නේ? මේකේ තියෙනවා. ආය මොනවද? මේ බෝනික්කා හදන්න ගත්ත බඩු මූණ උළුම් එහෙනම් නිෂ්පාදන සාධකවල මිල. ඒක කොහොමද මේක දක්වලා තියෙන්නේ අකුර? ඒකම දාන්න මම නැත්තම් ඔයාලට පැටලි හින්දා C කියලා කොස්ට් එක. C PC කියලා දාන්න නිෂ්පාදන සාධකවල මිල. ඊට පස්සේ තාක්ෂණය. ඊට පස්සේ මේකේ තියෙනවා අනිකුත් මේකට සම්බන්ධ එතකොට ටෙඩි බෙයාලා බෝනික්කයි ටෙඩි බෙයා දෙකක් නේ. ටෙඩි බෙයාලාගේ මිල අනිකුත් භාණ්ඩවල මිල. ඔය ආදී වශයෙන් තියෙනවා සැපයුම සඳහා බලපාන සාධක. එහෙමනම් සැපයුම් න්‍යාය කියලා කියන්නේ ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ මොකක්ද? ඉල්ලුම් න්‍යාය කියලා කිව්වේ ඉල්ලුමට බලපාන්නා වූ සාධක සහ ඉල්ලුම අතර පවත්නා වූ සම්බන්ධතාවය තමයි ඉල්ලුම් න්‍යාය කියලා කිව්වේ. එහෙනම් සැපයුම් න්‍යාය කියලා කියන්නේ සැපයුමට බලපාන්නා වූ සාධක. ඒ කියන්නේ සපයන භාණ්ඩයේ මිල, තාක්ෂණය, යදවුම් වල මිල, ඒහා සම්බන්ධ අනිකුත් භාණ්ඩවල මිල, වෙළඳපොළ ප්‍රමාණය ඔය ආදී වශයෙන් ගොඩක් තියෙනවා. ඒ වාගේ වෙනස් වීම මත සැපයුම දක්වන සංවේදීතාවය තමයි සැපයුම් න්‍යාය කියලා කියන්නේ. හරිද? මොකද්ද අහන්නේ? පේනවා බලන්න පේන්න ඕනේ. හරි පේන්නේ නැත්තම් කියන්නේ. ඒත් මට කරන්න දෙයක්වත් නෑ පේන්නේ නැත්තම්. මේ ලයිට් ටික ඔෆ් කරලා දැම්ම තවත් පේන්නේ නැතිවි. හරි එහෙනම් ඉල්ලුම් න්‍යාය කියලා කිව්වේ ඉල්ලුමට බලපාන්නා වූ සාධක මත ඉල්ලුමේ හැසිරීම. සැපයුම් න්‍යාය කියලා කියන්නේ සැපයුමට බලපාන්නා වූ සාධකවල වෙනස් වීම මත සැපයුම් කරන ප්‍රමාණය සැපයුම වෙනස් වෙන ආකාරය. හරිද? එහෙනම් ඉල්ලුම් සැපයුම් න්‍යාය. දැන් හදිස්සියේ ඉඳ වචනත් අමතක වෙනවා. මේ තියෙන්නේ ඉල්ලුම් න්‍යාය. ඊට පස්සේ මේ ඉල්ලුම් න්‍යායෙන් ඉල්ලුම් නීතිය ගත්තා. ඉල්ලුම් නීතිය කියලා කිව්වේ මොකද්ද? QD මොකද වෙන්නේ? PPXY W E ආදී වශයෙන් තියෙන ඒ වගේ මේවා ස්ථාවර කරා. එහෙනම් මොකද කිව්වේ? ඉල්ලුමට බලපාන්නා වූ සාධක වලින් මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබියදී මිලේ වෙනස් වීමකට අනුව ඉල්ලුම් කරන ප්‍රමාණය වචනෙත් වෙනස් වුණා. ඉල්ලුම් කරන ප්‍රමාණය දක්වන සංවේදීතාවය තමයි අපි ඉල්ලුම් නීතිය කියලා කිව්වේ.
මොකද්ද කියන්නේ? බෝඩ් එක ක්ලියර් මදි. ඒක දිලිසෙනවනේ ඔන්න. දැන් හරිද? දැන් හරිනේ? නැත්තම් මම දන්නේ මේක ඇඩ්ජස්ට් කරන්න නම් පුතේ. right එහෙනම් ඔන්න ඉල්ලුම් නීතිය අපි හැමෝම එහෙනම් ඒ වගේම සැපියුම් නීතිය ගත්තාම එහෙනම් මොකද වෙන්න ඕනේ සැපියුමට බලපාන්නා වූ සාධක අතරින් සැපියුම් සපයන භාණ්ඩයේ මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තියදී සපයන භාණ්ඩයේ මිල සහ සැපියුම් ප්‍රමාණය අතර පවත්නා වූ සම්බන්ධතාවය තමයි සැපියුම් නීතිය කියලා කියන්නේ. එහෙනම් ඉල්ලුම් නීතියට අනුව අපි ඉදා ඉගෙන ගත්තේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. මේක ප්‍රතිලෝම සම්බන්ධයක්. එහෙම නැත්නම් ඍණ සම්බන්ධයක්. එහෙම නැත්නම් විපර්යස්ත සම්බන්ධතාවයක්. දැන් සැපයුම සහ මිල මොකද කියන්නේ? මිල වැඩි වෙනකොට මොකද භාණ්ඩයක් ඔයාලා නිෂ්පාදනය කරනවා නම් අපි කියවන මේ ටෙඩි බෑලා හදනවා නම් වෙළඳපොලේ ටෙඩි බෑලාගේ මිල වැඩි වෙනවා නම් ඔයාලා මොකද කරන්නේ? සපයන ප්‍රමාණය වැඩි කරනවා. එහෙනම් QS වැඩි වෙනවා. එහෙනම් මිලත් ඉල්ලුම් සැපයුම් ප්‍රමාණයත් අතර තියෙන ධන සම්බන්ධය. එහෙම නැත්නම් අනුලෝම සම්බන්ධය. අනුලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ සැපියුම් නීතිය. ඊට පස්සේ අපි බලමු මේ සැපියුම් නීතිය එහෙනම් දැන් සැපියුම් නීතිය හරි සැපියුම් නීතිය ඉල්ලුම් නීතිය ප්‍රකාශ කරා වගේම අපිට ක්‍රම කීපයකට ප්‍රකාශ කරන්න පුළුවන් සැපියුම් නීතිය. ටිකක් වේගින් යනවා පුතේ ලබන සතියේ නා ඔක්කොමලා එන්න අනිවාර්යයෙන්ම අපි සාර්වත්‍රික විද්‍යාව පටන් ගන්නවා ඒක හිමින් කරන්න ඕන දවස් 4කින් වගේ කරන්නත් ඕන මම දන්නේ. සැපියුම් නීතිය අපිට දක්වන්න පුළුවන් සංඛ්‍යා ලේඛනයක් මගින්. ඊට පස්සේ ප්‍රස්තාරිකව. ඊට පස්සේ බීජ ගණිතමය වශයෙන්. ඔය පැන ලියවෙන්නේ නැහැ මම දැන්. ආපු ගමන්ම කිව්වා වගේ පැන ලියවෙන්නේ. කවුරුත් ඇත්තෙත් නැහැ. හරි. අපි ලියවෙන විදිහට right. මම මේකේ තියෙන උදාහරණ ගන්නම් 10 20 50. පළවෙනි එක තමයි වගුවක් සංඛ්‍යා සටහනක් මගින්. මිල සැපයුම් ප්‍රමාණය 10 20 30 40 50 200 400 600 800 ඒ පේනවා අඩුයි නේද? පොඩ්ඩක් ඉන්න මම කියලා බලන්න. right එහෙනම් මේ තියෙන්නේ මිල සහ සැපියුම් ප්‍රමාණය අතර පවත්නා වූ සම්බන්ධතාවය අවින්ද අර බෑන්ඩ් එකක් ගන්න කියලා මෙතන එක පොඩි එකක් කියවම උන් ගියාන්නේ ගාවිත් නැහැ නේ මෙතනින් මොකද right එහෙනම් මේ තියෙන්නේ මිල සහ සැපියුම් ප්‍රමාණය අතර තියෙන ධන සම්බන්ධය සංඛ්‍යා සටහනකින් බලන්න මිල වැඩි වෙනවා 10 20 30 50 ප්‍රමාණය 200 400 600 800 1000 ආදී වශයෙන් වැඩි වෙනවා. එහෙනම් මේක ඉල්ලුම්
සැපයුම් නීතිය අපිට ප්‍රස්ථාරයකින් දක්වන්න පුළුවන්. රක්කාලා මේ පොඩි දේවල් ඉඳලා කරපු නැති අය ඉන්නවා. මේ මිල සැපයුම් ප්‍රමාණය විශේෂයෙන් මේ අක්ෂරන් ලකුණු කරන්න මේ සැරේ ඇඳලා තියෙන ඉල්ලුම සැපයුම් නෙමෙයි. like සාර්ව ආර්ථික විද්‍යාවේ අක්ෂර හරියට නම් කරන්න ඕනේ. නම් කළාම නෑ. මොකද්ද කියන්නේ? ටියුට් එක එවලා නෑ? ආ නෑ ගිය සතියේ තිබ්බ එක මේ සතියේ නැති වෙන්නේ කොහොමද? මම ඒකේ පෑන් ඔය ආයෙත් කොහේ රූම් එක තිබ්බ පෑන් දෙනවා මේ එකක්වත් හේන්නේ නැහැ මේ ළමයින්ට පේන්නේ නැති. ඥා ඔයා මෙතනින් හොයලා දීලා කියන පරණ පෑන් ටික නැති වෙන්න බෑ පුතේ පේන විතරයි ඈ ඉල්ලුම විතරයි මේ ටියුට් එක දාලත් නැතිලු ටියුට් එක දාලා නැහැ කියනවා නෑ කියන්නේ මේ බං කොහොමද කියනවා නෑ මේ පළවෙනි කැලේ විතරයිලු දාලා තියෙන්නේ මෙතනින් එහා ටික දාලා නැහැ කියලා කියන්නේ ටියුට් බාන් කියන්නේ කොහොමද මේක නෙමෙයි එයාලට යවල නැහැ කියලා කියන්නේ මේක ඉතින් ඒක නෙමෙයි ඔය ප්‍රසන්ටේෂන් එක නෑ ටියුට් එක කියන්නේ ඔව් බලන්න සත්‍යයතරේ නවත්තන්න කියනවා මේ වෙලාව ඕක කරන්න කිව්වොත් එහෙනම් මට පාඩම් තව තියෙනවා right එහෙනම් මිල අනිත් දවසේ ඔක්කොම හදලා කියනවා නැත්නම් මම මේක හරියන්නේ නැහැ 10 20 30 40 50 60 right 200 400 600 800 1000 1200 දැන් මේක ලකුණු ගන්න තියෙන 10 200යි 10 50 50 1000 ලක්ෂ දෙකයි අපිට ඕනේ මේ තියෙන්නේ සැපියුම් වක් එහෙනම් සැපියුම් නීතිය තමයි ඔය ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් දැක්කේ ඊට පස්සේ මේ සැපියුම් නීතියම අපිට බීජගණිතමය වශයෙන් දක්වන්න පුළුවන් ඒක තමයි වැදගත් වෙන්නේ ඊළඟ පස්සේ ඉල්ලුම සැපියුම් නෙමෙයි අපිට සාර්ව ආර්ථික විද්‍යාවේදී වැදගත් වෙයි අමාරුයි එහෙනම් දැන් අපි ඉගෙන ගත්තේ QD සමානයි A ඍණ B P අද QS සමානයි A ධන B P right මේකේ B QA මේකේ A QA මම අහන්න එක ප්‍රශ්නයක් ඇහිද මේ QD වල Q ඒ කියන්නේ ඉල්ලුම් නීතියේදී අපි බීජගණිතමය කරනකොට A වලින් කියවෙන්නේ මොකද්ද? ඉල්ලුම් සමීකරණේ A වලින් කියවුනේ මොකද්ද? A වලින් කියවුනේ මොකද්ද කියන්නේ ඉක්මනට කියන්න පුතේ. එකම ටියුටර් දෙපාරක්. හරි මම මෙහාට කියලා තියෙන්නේ දායි ඒක. මොකද්ද මේ A වලින් කියවෙන්නේ ඉල්ලුම් අන්තක්කන්නේ නෙමෙයි ගණිතයනේ. මේ කියවෙන්නේ මොකද්ද? මිල බිඳුවේදී ඉල්ලුම් කරන ප්‍රමාණය. එහෙම නැත්නම් ඔයාලා ඉගෙනගෙන තියෙනවා මිලෙන් ස්වායත්ත
ඉල්ලුම් ප්‍රමාණය. හරි මේවා උගන්වන්න වෙලාව නැහැ හැබුදේ මේවා ඔයාලා ඕන තරම් ඉගෙනගෙන තියෙනවා. මිලෙන් සොයාගත්ත ඉල්ලුම් ප්‍රමාණය. අන්තක්කණ්ඩය තමයි ගණිතේට. එහෙනම් B වලින් කියවෙන්නේ මොකද්ද? මිල එක් එකකයකින් අඩු හෝ වැඩි කරනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය කොච්චර ප්‍රමාණයකින් වැඩි හෝ අඩු වෙනවද කියන එක. right? එහෙනම් මේකෙන් කියවෙන්නේ මිල බිඳුවේදී තපේන ප්‍රමාණය. මෙතනින් කියවෙන්නේ මිල ඒකකයකින් අඩු වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය කොච්චර ප්‍රමාණයකින් අඩු වැඩි වෙනවද කියන එක. අනිත් විදිහට ඔයාලා කියන විදිහට අනුක්‍රම. ඒ දෙක තමයි. right? එහෙනම් මේක හෙව්වේ කොහොමද ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T. මේකත් හොයන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වලින්. ඇයි මෙතන ධන උනේ? මේ දෙක අතර තියෙන ධන සම්බන්ධයක්. ඇයි මෙතන ඍණ උනේ? මේ දෙක අතර තිබෙන මෙහෙම ඍණ සම්බන්ධතාව. එහෙනම් අපි මේකෙන්ම හොයමු මේ QS. එහෙනම් QS සමානයි A ධන P P B හොයන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P සමානයි ඩෙල්ටා Q කියලා කියන්නේ මේ දෙකේ වෙනස. ඒකට අදාළ මිලේ වෙනස මේක. එහෙනම් 400 ඍණ 200 මෙතන 20 ඍණ 10 200 ඍණ 10යි 20යි. එහෙනම් B සමානයි 20යි. එහෙනම් ඒ හොයන්න මොකද කරන්නේ? QS වෙනුවට අගයක් ආදේශ කරනවා. එහෙනම් QS කියලා කියන අපි හිතමු 200යි කියලා. 200 සමානයි A ධන 20යි A ලයිද P 10යි. එතකොට 200යි 200 මෙහාට එනකොට ඍණ වෙනවා. එහෙනම් 200 ඍණ හරි නේද? 200 ඍණ 200 කියලා කියන බිඳුව. එහෙනම් A සමානයි බිඳුව. එහෙනම් සමීකරණය වෙන්නේ QS සමානයි බිඳුව ඕනේ 20යි P. එහෙම ආවා කියලා වැරදින්නේ නැහැ. ඔයාලා හරියට හැදුවොත් ඒක හරි. අන්තකන්නේ බිඳුව මේකේ හරිනේ ඇවිල්ලා තියෙනවා. right. අභ්‍යාසයක් තියෙන චූටි එකක් ටක් ගාලා කරන් ටියුට් එක නැති හින්දා මම කියවන්න දෙනවා. right. ලියාගන්න විනාඩියයි දෙන්න ඊට වැඩි දෙන්න බෑ. තේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300 දී තේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300 දී සැපයුම් නොකරයි. තේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300 දී සැපයුම් තේ සැපයුම් නොකරයි. තේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300 දී තේ සැපයුම් නොකරයි. තේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100 බැගින් වැඩි වන සෑම විටම තේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100 බැගින් රුපියල් 100 බැගින් වැඩි වෙන සෑම විටම තේ සපයන ප්‍රමාණය කිලෝග්‍රෑම් 100 බැගින් වැඩි කරයි. තේ සපයන ප්‍රමාණය කිලෝග්‍රෑම් 100 බැගින් වැඩි කරයි. තේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර පවත්නා මෙම සම්බන්ධතාවය. තේ මිල සහ සැපයුම් ප්‍රමාණය අතර පවත්නා මෙම සම්බන්ධතාවය පළවෙනි රෝමී ඉලක්කම ලේඛනයක් මගින්, දෙවෙනි එක ප්‍රස්ථාරයක් මගින්, තුන්වෙනි එක සමීකරණයක් මගින් දක්වන්න. ඒ කියන්නේ මේ කරපු එක ඔය සැපයුම් නීතිය ඔය තුනම මගින් දක්වන්න කියන්නේ. හරි. ආයි කියාගෙන යන්නද? තේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300 දී තේ සැපයුම් නොකරයි. තේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100 බැගින් වැඩි වෙන සෑම විටම තේ සපයන ප්‍රමාණය කිලෝග්‍රෑම් 100 බැගින් වැඩි කරයි. තේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර පවත්නා මෙම සම්බන්ධතාවය ඔය ක්‍රම තුනෙන්ම. හරි දැක්ුවද? අනිත් එකෙන් දක්වන්න ඕනේ මේකෙන් විතරක් නැතුයි.
සමානයි එනම් QS සමානයි. තවන වැරදි කියලා මම හිතනවා. නෑ වැරදි නෑ හරි. එක 300යි ධන PP. ඒ කියන්නේ මිල බිඳුවේදී ඇත්තටම සපයන්නේ ඍණ අගයක් එන්න තාත්වික නැහැ. නමුත් ඍණ තමයි මේකට අනු වෙන්නේ නේද? හරි. එන උත්තරේ ඒක ඔයාලා තාත්විකත්වයේ බලන්න යන්න ඕනේ නැහැ. සමහරට මෙන්න මෙතන මට මේ හිතෙනවා මේ 1000 කියලා මේ ගානේ රුපියල් 100 බැගින් වැඩි වෙන සෑම විටම තේ සපයන ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1000 බැගින් වැඩි කරයි කියලා වෙන්න ඕන ඇත්තේ. මෙතන බිඳුවක් අඩු වෙලා කියලා මම හිතන්නේ. ඒක කමක් නැහැ. ඊට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස සහ ඉල්ලුමේ වෙනස මතක ඇති කියලා හිතනවා. ඒක මම වචනෙන් විතරක් කියන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස කියලා කිව්වේ මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණය වෙනස කියලා කිව්වේ මිල වෙනස් වෙන විට ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන ආකාරය තමයි ඉල්ලුම් නීතිය තමයි අත්තර මේකෙන් කිව්වේ. කොහොමද කරේ? මිල P2 P බිඳුව තියෙනවා නම් නේද? මෙතන ඉඳලා Q1 Q2 Q3 මෙතන තමයි පැවති මිල. එතන ඉඳලා මිල අඩු වීම නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වීම අපි කියනවා ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රසාරණය. නේද? මිල වැඩි වීමක් නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වීම. මෙතන ඉඳලා මෙතන මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා මෙතන. ඒක අපි කියනවා ඉල්ලුම් සංකෝචනය. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය වෙනස දක්වන්නේ කොහොමද? එකම වක්‍රයක් දිගේ ඉහළ පහළ ගමන් කිරීම. ඉල්ලුමේ වෙනස දැක්ුවේ ඉල්ලුම අඩු වෙනවා නම් ඉල්ලුම වක්‍රේ වමට විතැන්නුනා. අපි සාධක කතා කරා ඉල්ලුම වැඩි වෙනවා නම් දකුණට විතැන්වෙනවා. ඉල්ලුම වැඩි වෙන්නේ කොහොමද? ඉල්ලුමට බලපාන සියලු සාධකවල වෙනස් වීම මත. ඒකම තමයි සැපයුමට කොහොමද? සැපයුම් වක්‍රය මෙහෙම තියෙනවා. මම වෙනම අදින්න චුට්ටක් එක අපහැදිලි වගේ හින්දා ඔන්න සැපයුම් වක්‍රය මෙන්න පැවති මිල අපි හිතමු P බිඳුව P1 Q1 Q2 Q3 ඔහොම තියෙනකොට මිල අඩු වෙනවා. මෙතන ඉඳලා මෙතන මොකද වෙන්නේ? ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන් ගමන් කිරීම සැපයුම් මොකද වෙලා තියෙන්නේ? සංකෝචනය. ඊට පස්සේ මිල වැඩි වෙනකොට සැපයුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන් ගමන් කිරීම සැපයුම් ප්‍රසාරණය. එහෙනම් එකම සැපයුම් වක්‍රයක් දිගේ ඉහළට පහළට ගමන් කිරීමෙන් තමයි සැපයුම් ප්‍රමාණයේ සංකෝචනය සහ ප්‍රසාරණය. එහෙම නැත්නම් සැපයුම් ප්‍රමාණයේ වෙනස් වීම දක්වන්නේ. සැපයුමේ වෙනස් වීම දක්වන්නේ සැපයුම අඩු වීම වමට විතැන්වීමක්, සැපයුමේ වැඩි වීම දකුණට විතැන්වීමක් හැටියට තමයි දක්වන්නේ. ඒවට කාරණා හේතු මේක කියනවා ඔයාලා ටිකක් බලන්න. හරිද? මේ වේගින් යන හේතු ඔයාලට ලබන සතිය තේරෙයි. මොකද මේ පාඩම්කේ වැදගත් ඔයාලා විභාගේ කියන්නේ ගියාම මේක මම කරන්න ඕන හින්දා වේගින් ටිකක් කරන්නේ. හරිද? ඊට පස්සේ අඩු වීමට වැඩි වීමට හේතු තියෙනවා. ඒවා බලන්න. යෙදවුම් වල මිල ගණන් අඩු වීම, තාක්ෂණයේ දියුණු වීම, නිෂ්පාදන ආදේශන මිල අඩු වීම ඒ ටික බලන්න. ඊට පස්සේ සැපයුම් නම්‍යතාව අපිට ඉල්ලුම් නම්‍යතාවය කරපු හින්දා ලේසි අපි සමතුලිතයට තමයි මේ ඉක්මනට දුවගෙන යන්නේ. ඉල්ලුම් නම්‍යතාවයේදී ඉල්ලුම් නම්‍යතාවය ඒකම මම සැපයුම් දාන්නම්. සැපයුම් නම්‍යතාවය මේක මතක් වෙන්න ලීවේ. මේකෙදී අපි කරේ මොකද්ද? මේකේ කොටස් දෙකක් පිළුවා ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය. එහෙනම් මේකේ ලක්ෂය මිල සැපයුම් නම්‍යතාවය එහෙන් තිබ්බා චාප මිල ඉල්ලුම් නම්‍යතාවය. එහෙනම් චාප මිල සැපයුම් නම්‍යතාවය කියලා දෙකක් තියෙනවා. එහෙනම් අපි ඉල්ලුම වගේම තමයි සැපයුම් නම්‍යතාව කොටස් දෙකකට බෙදුවා. ඉල්ලුමේදී ලක්ෂ්‍ය නම්‍යතාවය, චාප නම්‍යතාවය, සැපයුමේදී ලක්ෂ්‍ය සැපයුම් නම්‍යතාවය, චාප සැපයුම් නම්‍යතාවය කියලා
මේකෙත් කොටස් දෙකක් තියෙනවා. එහෙනම් නම්‍යතාවය කියලා කිව්වේ මොකක්ද? නම්‍යතාවය කියලා කිව්වේ ස්වායත්ත විචල්්‍ය. ස්වායත්ත විචල්්‍යයේ වෙනස් වීමට ප්‍රතිචාරීව මම මේක ලියන්නේ උමනාවකින්ද ප්‍රතිචාරීව පරායත්ත විචල්්‍ය දක්වන සංවේදීතාවයේ තරම නම්‍යතාව වේ. පරායත්ත විචල්්‍ය. පරායත්ත විචල්්‍යයේ නම්‍යතාව වේ. ඕකනේ අපි නම්‍යතාවය කියන්නේ පොදුවේ. එහෙනම් දැන් බලන්න ස්වායත්ත විචල්්‍ය. වෙනස් වීමට ප්‍රතිචාරීව පරායත්ත විචල්්‍ය දක්වන සංවේදීතාවයේ තරම පරායත්ත විචල්්‍යයේ නම්‍යතාවය වේ. හරිද? දැන් එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවයට මොකක්ද අපි වෙන්න ඕනේ නැත්තේ? ඉල්ලුම් නම්‍යතාවයට ස්වායත්ත විචල්්‍ය මොකක්ද? ඉල්ලුම් නම්‍යතාවය මිල. එහෙනම් දැන් මෙතන දානවා මිල. එහෙනම් ස්වායත්ත විචල්්‍ය නේ මිල වෙනස් වීමට ප්‍රතිචාරීව පරායත්ත විචල්්‍ය මොකක්ද? ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවයේ තරම පරායත්ත විචල්්‍ය ඉල්ලුම් නම්‍යතාව වේ. පැහැදිලිද? ඉල්ලුම් නම්‍යතාවය කියන එක එතකොට මොකද්ද සාමාන්‍යයෙන් කියන්නේ? ස්වායත්ත විචල්්‍ය මම ඒතාව ගංගක ජල මට්ටම එහෙම අරන් කියලා දුන්නා. ස්වායත්ත විචල්්‍ය වෙනස් වීමට ප්‍රතිචාරීව පරායත්ත විචල්්‍ය දක්වන සංවේදීතාවයේ තරම තමයි පරායත්ත විචල්්‍ය නම්‍යතාවය කියලා කිව්වේ. එහෙනම් දැන් මේක දානවා මිල ස්වායත්ත විචල්්‍ය. එහෙනම් මේ ස්වායත්ත විචල්්‍ය වෙනකොට මිල වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය පරායත්ත විචල්්‍ය දක්වන සංවේදීතාවයේ තරම ඉල්ලුම් නම්‍යතාව වේ. එහෙනම් සැපයුම් නම්‍යතාවයට මොකද වෙන්නේ? මෙතන වෙනසක් නැහැ. මිලමයි මිල වෙනස් වීමට ප්‍රතිචාරීව සැපයුම් ප්‍රමාණය. දැන් පරායත්ත විචල්්‍ය සැපයුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවයේ තරම සැපයුම් නම්‍යතාව වේ. පැහැදිලිද? ඔය ෂෝට් හෑන්ඩ් වලින් ගහුවා. සැපයුම් නම්‍යතාව වේ. right? එහෙනම් මිල කියන ස්වායත්ත විචල්්‍යයට වෙනස් වීමට ප්‍රතිචාරීව සැපයුම් ප්‍රමාණය එහෙම නැත්නම් සැපයුම දක්වන්නා වූ සංවේදීතාවයේ තරම තමයි සැපයුම් නම්‍යතාවය කියලා කියන්නේ. ලක්ෂ්‍ය නම්‍යතාවය කියලා කිව්වේ අපි අර එදා වගේම ඉල්ලුමේදීත් අපි කතා කරා. ඒ වගේදීම සැපයුමේදීත් අපි කතා කරනවා. ඉල්ලුමේදී කතා කරේ මේක ලක්ෂයක නම්‍යතාවය. එදා අපි හදලා බැලුවා මිල අපි හිතමු මෙතන 5 7 3 තිබ්බයි කියලා. එහෙනම් A B C. මෙන්න මේ A කියන ලක්ෂ්‍ය නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් දෙකක්. මොකද පැවති මිල 3 කියලා හිතාගෙන ගණනය කරන්න පුළුවන් මෙතන පැවති මිල. මේ අගේ. එහෙම නැත්නම් පුළුවන් අපිට 7 පැවති මිල කියලා හිතාන මේකේ ගණනය කරන්න. එහෙනම් මේ C ඉඳලා A පැත්තට ගණනය කරපුවාම මේ ලක්ෂ්‍යයේ එන අගය B ඉඳලා A පැත්තට ගණන් කරපුවාම එන ලක්ෂ්‍යයේ ගණන් කරපුවාම එන ඒ ලක්ෂ්‍යයේ අගයයි වෙනස්. ඒක අපි ගණන් කරලා බලමු. එහෙම වෙන්න බෑ මේ එකම ලක්ෂයක නම්‍යතාවය. ඒ නිසා එහෙනම් සැපයුමේදීත් එහෙමයි. මොකද්ද ගණනය කරලා බලන්න. ඔක ඇති උදාහරණ 2 4 1 අපි ගත්තොත් 5 10 15. එහෙනම් මෙන්න මේ B කියන ලක්ෂය B කියන ලක්ෂය නම්‍යතාවය ගණනය කරොත් A පැවති මිල කියලා හිතාගෙන එක අගයක් වෙනවා. අපි හිතමු 2.5. C පැවති මිල කියලා හිතාගෙන B අගය ගණනය කරොත් එනවා 3.5. එහෙම වෙන්න බෑනේ මේ එකම ලක්ෂ්‍ය නම්‍යතාවය. එහෙනම් ඒ දුර්වලතාවය මගහරවා ගන්න අපි මොකද කරේ? මේකේ ඡාපය නම්‍යතාවය ගණනය කරා. මේ දෙක එකතු කරලා පරිත මධ්‍යන්නේ අරන්. එහෙම නැත්නම් weighted average කියන එක අරන් ගණනය කරපුවාම එකම උත්තරය ආවා. එහෙනම් සැපයුමෙත් ඒකයි. ඒ දුර්වලතාවය මගහරවා ගන්න කිසියම් ප්‍රදේශයක් තුල කරණය කිරීම කරනවා. සැපයුම් නම්‍යතා සූත්‍රය වෙන්නේ විදි
delta Q බෙදීම delta P වැඩි කිරීම P බෙදීම Q මේක ප්‍රමාණයේ වෙනස අරකමයි සැපයුම් ප්‍රමාණය වුණා සැපයුම් ප්‍රමාණයේ වෙනස සැපයුම් මිලේ වෙනස මෙතන පැවති මිල මෙතන පැවති ප්‍රමාණය right අපි ඒකට ගානක් හදමු එමයි වෙන්නේ අපි තමයි ගන්න ගානක් අපි 2t එක ගානක් හදමු නේද නැත්නම් මේ සූත්‍රයට දාලා right එකක් විතර යන්තම් හදන්න එතනින් ඉවරයි ඊට පස්සේ අපි බලමු සතුන් නම්‍යතාවය හොයන්න මිල US 10 20 30 40 50 200 අරකම ගමු 800 600 800 1000 ආදි වශයෙන් තියෙනවා එහෙනම් 30 දී මිල වැඩි වීම මේක තමයි පැවති මිල කියලා ගන්න කියලා අපි කියනවා එහෙනම් ES සමානයි delta Q බෙදීම delta P වැඩි කිරීම P බෙදීම Q මෙන්න මේකයි බැවුම අතර තියෙන සම්බන්ධයත් අපි කතා කරා එහෙනම් ප්‍රමාණයේ වෙනස මේ දෙකේ වෙනස මොකද 200යි මිලේ වෙනස 10යි පැවති මිල හැටියට ගන්නේ දැන් 20 පැවති ප්‍රමාණයකට අදාළව 400යි එහෙනම් මේ බිඳුව කැපුණා මේ දෙකට මේ දෙක කැපුණා දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 1යි එහෙනම් ES 1යි එහෙනම් නම්‍යතාවය 1යි ඒකීය නම්‍ය හරිද ඒ විදිහට හදන්න පුළුවන් ගෙදරදී පොතක් කරන් ඔය මේ වගේ පොඩි ගණන් තියනවා නම් හදලා බලන්න ලොකු බෙට් එකක් නෑ ඊට පස්සේ නම්‍යතා ප්‍රභේද මම එකම ඔක්කොම අඳිනවා එකයි හරිද නම්‍යතා ප්‍රභේද ඉල්ලුමටයි සැපයුමටයි දෙකටම අඳිනවා ඉල්ලුම අඳිනකොට මතක් වෙයි එහෙනම් මේකෙත් අපි ප්‍රභේද ඉල්ලුමේදී ඉගෙන ගත්තා පූර්ණ අනම්‍ය අනම්‍ය ඊට පස්සේ ඒකීය ඊට පස්සේ නම්‍ය ඊට පස්සේ පූර්ණ නම්‍ය මේවා එක රේඛාවක උඩ ඉඳන් පල්ලයට එනකොට කොහොමද වෙනස් වෙන්නේ කියලාත් අපි එදා ගණනය කරලා බැලුවා එදා හිමිහිට කරායි එහෙනම් 1යි 3යි 5යි 1යි 3යි 3යි 4යි 5යි හරිද එහෙනම් මම අක්ෂර ලකුණු කරන්න යන්නේ නැහැ උඩින් තියෙන ඉල්ලුම් පූර්ණ අනම්‍ය නම් මොකද උනේ ඉල්ලුම් අක්‍රය තිරස් අක්ෂයට සමාන්තරයි එන්න මේකට මේක සමාන්තරයි ඒක පූර්ණ අනම්‍ය ඒ කියන්නේ ED බිඳුව හරිද ඊට පස්සේ මේකෙත් එහෙනම් සැපයුමේදී මේකට මේක සමාන්තරමයි ඊයේ නම්‍යතාවයේ බිඳුව ඇයි මිල කොච්චර වෙනස් වුණත් සැපයුම් කරන ප්‍රමාණය හෝ ඉල්ලුම් කරන ප්‍රමාණය කියන දෙක වෙනස් වෙන්නේ නැහැ මිල 1 මිල 2 මිල 3 ආදී වශයෙන් මිල වැඩි වෙනවා ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ මිල 1 මිල 2 මිල 3 ආදී වශයෙන් මිල වැඩි වෙනවා හැබැයි ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ එහෙනම් එවැනි එකක් අපි කියනවා පූර්ණ අනම්‍යයි කියලා ඊට පස්සේ අනම්‍යයි කියලා කියන්නේ ටිකක් මොකද වෙන්නේ මිල වැඩි වෙන ප්‍රමාණයට වඩා බලන්නකො මේ මිල P1 ඉඳලා P2 දක්වා මෙච්චර ප්‍රමාණයක් වෙනවා. හැබැයි ප්‍රමාණය Q2 ඉඳලා Q1 දක්වා අඩු වෙන ඊට වඩා අඩු ප්‍රමාණයක්. එහෙනම් මිල වැඩි වෙන ප්‍රමාණයට වඩා අඩු වේගයකින් ප්‍රමාණය අඩු වෙනවා නම් අපි ඒකට කිව්වා අනම්‍ය කියලා. ඊට පස්සේ සැපයුමේදී කොහොමද? සැපයුමේදී අනිත් පැත්ත. ඒ තරකම මොකද වෙන්නේ? මිල P1 P2 මිල වැඩි වෙනවා හැබැයි Q1 Q2 දක්වා ඊට වඩා අඩු වේගයකින් තමයි
වැඩි වෙන්නේ. මිල වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි ප්‍රමාණය වැඩි වෙන්නේ නම් ඒක අපි කියනවා අනම්‍ය සැපයුම් වක්‍රය. ඉල්ලුමේදී ඒකීය නම්‍යතාවය කොහොමද? විජුකෝණාශ්‍රාකාර බහුවලයක් නේද? මෙන්න මෙහෙම හැඩයක් තමයි ගත්තේ. මිල වැඩි වෙනකොට ඒ හා සමානවම තමයි ප්‍රමාණය අඩු වෙන්නේ. එන එවැනි එකක් විජුකෝණාශ්‍රාකාර බහුවලයක හැඩයකින් යුක්තයි මූලයට අවතයි. alright. බලන්න කියන්න පුළුවන් සැපයුම් මේ ඒකීය වක්‍රය මොන ආකාරයේ හැඩයක්ද ගන්න? නිකන් නිින්ද යන හින්දා ටක් ගාලා කියන්නේ. මේක ත්‍රිකෝණාශ්‍රාකාර බහුවලයක්. හැබැයි සැපයුම් නීතියේදී සැපයුම් නම්‍යතාවයේ ඒකීය සැපයුම් නම්‍යතාව වක්‍රය මොන හැඩයක්ද ගන්නෙ? කියන්න කවුරු හරි කෙනෙක්. ඒකීය සැපයුම් නම්‍යතාව වක්‍රය මොන හැඩයක්ද ගන්නෙ? නිකන් කියන්න උන්නු හේනේ වැරදින්න හරි කමන්නේ. මම අර කටරිදෙන හින්දා පොඩ්ඩක් ඇහුවි. මොකද්ද? බින්දුව කපාගෙන මුලක්ෂය හරහා මුලක්ෂය හරහා අංශක 45 එක. හරි. ඒකයි මම වේගින් කරලාට බැලුවේ මම කිව්වේ හරි වේගින් කරන්න කමක් නැහැ. මෙන්න මෙහෙම මූල ලක්ෂ්‍ය හරහා ඊළස් ඒකාව අංශක 45 මේක මිල වැඩි වෙන ප්‍රමාණයටමයි ප්‍රමාණය වැඩි වෙන්නේ ඒකීය. ඒ දෙක මතක තියාගන්න. මේකෙදි අනම්‍ය එකෙදි ඉල්ලුම් වක්‍රය උනේ මෙන්න මේ ආකාරයි. මොකද මිල P1 P2 දක්වා ඊට වඩා වැඩි වේගයකින් සැපයුම Q2කින් ඉල්ලුම Q1 දක්වා අඩු වෙනවා. මේක මිල වෙනස් වුණාට ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. right. ඒ වගේම තමයි මේකේ සැපයුම මෙන්න මේ ආකාරයි. මිල වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නම් ඇද වුණා. මිල වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් ප්‍රමාණය වැඩි වෙනවා. මේකෙත් පූර්ණ නම්‍ය සැපයුම් වක්‍රය මෙන්න මේ ආකාරයේ තිරස් අක්ෂයට සමාන්තරව පීඨනවා. මේකේ තියෙන ওই ගණන් ටික ඔක්කොම හදලා බලන්න. ඔය ආකාර තමයි නම්‍යතා කොටස් පහ. තෝ මේ කරන්න දෙයක් නැහැ. ඔය විදියට කරපු එක ලොකු දෙයක්. ඔයාලා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ පාඩම මොන තරම් ඔයාලා කරලා තියෙනව නොකරපු අයට අර මම වේගින් කරේ ප්‍රශ්න පත්‍රය අරන් බලන්න මේකෙන් එහෙම එක ප්‍රශ්නයක්වත් තාම නම් මේ අද විතරෙත් අහලා නැහැ. ඒ කියන්නේ පොඩි දෙයක් හින්දා රයිට් හැපුම් නම්‍යතාවයේ තීරණය කරන සාධක කියව ගන්න අන්න වෙළඳපොළ සමතුලිතයට ආවා. මම කියවන අද ඉවරුණත් නැදත් ඉවරයි මේ පාඩම. ලබන සතිය අපි සාරාර්ථ විද්‍යාව පටන් ගත යුතුමයි. අපි අර පරණ උපයෝගීතාවයේ උපේක්ෂා වක්‍ර මොනවද එතකොට සම නිෂ්පාදන වක්‍ර අනම්මන හිමිහිටනේ කරේ බුදේ. ඒකයි වෙන්නේ. හැබැයි ඒ පාඩම් දෙක සම්පූර්ණයෙන් මේ සැරේ ප්‍රශ්න දෙකක් එහෙම් පිටින්ම තියෙන ලක්ෂණ 40ක්. ඒ පාඩම් බලා ගන්නම වෙනවා. හිමින් කරේ ඒකයි. මේක වේගින් කරා කියලා ගැටලුවක් ගන්න එපා. ඒකයි මම මේ ටික හිමින් කරේ. මම මේ ප්‍රශ්න දෙකත් අද දෙන්නම් වෙලාව තියෙන හැටියට. හරිද? එහෙනම් වෙළඳපොළ සමතුලිතය. ඒකත් වේගින් කරනවා. වෙළඳපොළ සමතුලිතය. වෙළඳපොළ සමතුලිත වෙන්නේ දැන් මේ බලන්නකෝ. ඔන්න ඉල්ලුම්. අනික තමයි ඉල්ලුම් සැපයුම් වක්‍ර නෙමෙයි. දැන් අර ISLM වල IS වක්‍රය කොයි පැත්තටද LM වක්‍රය කොයි පැත්තටද කියලා දන්නේ නැහැ මේ සැරේ ළමයි කියපුවා. ඉතින් මේ ඔයාලා නොලියා පන්තියෙන් නැතුව නම් ලියන්න යන්න එපා. ඒ හොඳටම මේ සැරේ තේරිච්ච දෙයක්. විශේෂයෙන් පන්ති නොගිහින් ගෙදරින් නම් පාඩම් කරලා නම් ලියන්න බෑ. ලියලා තියෙනවා ඒ ඔයාලට ඉතින් මේ ප්‍රතිඵලය අපහව තේරි. මොකද මේ මෙහෙදි කරපු ඒවා එහෙමම අහලා දිනවා හරියට සහභාගී වෙලා තිබ්බනම් අර පහුගිය පාඩම් 5-6ටයි මේ ලබන සතියේ පස්සේ කරන පාඩම් ටිකටයි මේවා තෝනේ. හොඳටම ඔයාලට පාස් වෙන්න පුළුවන්. එහෙනම්
ඉල්ලුමේදී මොකද කරේ? මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. පරස්පර සම්බන්ධතාවය. සැපයුමේදී මොකද වෙන්නේ? සැපයුමේදී මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වෙනකොට සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. මේ දෙපැත්තට ගමන් කරන බලවේග දෙකක්. එහෙනම් මේ දෙන්න එකතු වෙන තැන තමයි අපි සමතුලිතය කියලා කිව්වේ. කෙටියෙන්. හරිද? E1 Q1. එහෙනම් වෙළඳපොලේ සමතුලිතය කියලා කියන්නේ ගැනුම් කරුවන් සහ ඒ කියන්නේ ඉල්ලුම කියන්නේ ගැනුම් කරුවන් විකුණුම් කරුවන් අතර කිසිදු අතිරික්තයක් පවතින්නේ නැතුව වෙළඳපොළ හිස් වෙන මිල සහ ප්‍රමාණය තමයි වෙළඳපොළ සමතුලිතය කියලා කෙටියෙන්ම කියන්නේ. සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒ කියලා කියන්නේ ගැනුම් විකුණුම් කරුවන් හදලා විකුණන්න සපයන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගැනුම් කරුවන් ඉල්ලන. ඒතර වෙළඳපොළේ ඉතුරු වෙන්නේ නැහැ. මදි වෙන්නේත් නැහැ. right? එතකොට මේ වෙළඳපොලේ තියෙන ලක්ෂණය මොකක්ද? Q S එහෙම නැත්නම් QDP සමාන වෙනවා QSP ට. ඒ කියන්නේ වෙළඳපොලේ ඉල්ලුම් මිල සමාන වෙනවා සැපයුම් මිලට. මේ සමතුලිතයේදී ඉල්ලන්නේ P එකට සපයන්නේ P එකට. අපි හිතමු 10යි කියලා. 10ට තමයි ඉල්ලන්නේ 10ට තමයි සපයන්නේ. වෙළඳපොලේ එහෙනම් දෙන්න ඉල්ලුම් කරුවාගේ සහ සැපයුම් කරුවාගේ මිල එකක් වෙනවා. ප්‍රමාණය 100යි කියලා හිතමු. ඉල්ලුම් ප්‍රමාණය සමානයි සැපයුම් ප්‍රමාණය. මේ සමතුලිතයේ ලක්ෂණ. එහෙනම් ඉල්ලුම් කරන ප්‍රමාණය 100යි සපයන්නේ 100යි. අතුලක් නැහැ. වෙළඳපොලේ අදි සැපයුමක් නැහැ. අදි සැපයුම කියලා කියන්නේ මොකද්ද? අදි සැපයුම කියලා කියන්නේ දැන් සමතුලිත මිලට වඩා ඉහළදී හැම වෙලෙම අදි සැපයුමක් පවතිනවා. ඇයි? මෙතන 10ේදී සමතුලිත වුණාට අපි 20 වුණොත් මොකද වෙන්නේ? 20 දක්වා මිල වැඩි වුණොත් සපයන ප්‍රමාණය සැපයුම් න්‍යායට අනුව වැඩි වෙනවා මේ දක්වා. හැබැයි මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙන හින්දා මෙන්න මේ ප්‍රමාණයක් මොකක්ද අපි කියන්නේ? අදි excess supply අදි සැපයුම. ඒ වගේ ඉල්ලන්නේ මෙච්චර ප්‍රමාණයයි සපයනවා මෙන්න මෙච්චර ප්‍රමාණය. මෙතන Q1යි ඉල්ලන්නේ මෙතන Q3ක් සපයනවා. එහෙනම් මේ ප්‍රමාණය මොකද? සැපේ ඉල්ලුමට වඩා සැපයුම. එහෙනම් අදි ඉල්ලුම. මෙතන අදි ඉල්ලුම කීයද? සමතුලිතයේ අදි ඉල්ලුම කීයද කියන්නේ? සමතුලිතයේදී අදි ඉල්ලුම කොච්චරද? ඒක සමතුලිතයේ ලක්ෂණය. සමතුලිතයේ අදි ඉල්ලුම කීයද උදේ? ලොකු වෙලාවක් යන උත්තරයක් නෙමෙයි අහුවේ. නින්ද යන ඉඳ අපි ගන්න. සමතුලිතයේදී අදි ඉල්ලුම කීයද? right. එහෙනම් ඊට පස්සේ සමතුලිතයට අඩු රුපියල් 5 වගේ ගත්තොත් අපි මෙතන විතර ගත්තොත් අපි හිතමු 5 ගත්තා කියලා මිල අඩු වෙනකොට සපයන ප්‍රමාණය අඩු වෙනවා මෙන්න මේ දක්වා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා මෙතන. එහෙනම් මෙතනින් ඉඳන් මෙතෙන්ද අදි ඉල්ලුම. එහෙනම් මේකෙදී අදි ඉල්ලුම කොච්චරද? සමතුලිතයේදී අදි ඉල්ලුම කොච්චරද? ඒත් බිඳුවයි. right? එහෙනම් සමතුලිතයේදී අදි ඉල්ලුමක් සමානයි බිඳුවයි අදි සැපයුම සමානයි බිඳුවයි. අදි ඉල්ලුම් මිල කියලා කියන්නේ සමතුලිත ප්‍රමාණය මෙන්න මෙතන. ඒ ප්‍රමාණයට වැඩි ඕනෑම ප්‍රමාණයකදී අපි හිතමු Q4 කියලා. ඒ ප්‍රමාණයේදී ඉල්ලන්න කැමති මිල 2යි. හැබැයි සපයන්න කැමති මිල 25යි. එහෙනම් දෙකට ඉල්ලන්නේ සපයන්න කැමති 25ට. එහෙනම් මෙන්න මේ ප්‍රමාණයක අදි සැපයුම් මිලක් පවතින. අදි සැපයුම් මිලක්. ඇයි? ඉල්ලන්නේ දෙකට. හැබැයි සපයන්න කැමති 25ට. එහෙනම් මෙන්න මේ ප්‍රමාණය අදි සැපයුම් මිල. එහෙනම් සමතුලිත ප්‍රමාණයට වඩා අඩු මෙන්න මේ හරිය ගත්තොත් අපි හිතමු Q ඍණ 1 කියලා. එතෙන්දී සපයන්නේ රුපියලකට. ඉල්ලන්නේ කීයද? 24ට. එහෙනම් මෙන්න මේ ප්‍රමාණයක් මොනවද? අදි ඉල්ලුම් මිල. එහෙනම් අදි ඉල්ලුම් මිලකුත් නැහැ මේකෙදි. අදි සැපයුම් මිලකුත් නැහැ. අදි ඉල්ලුම් මිල බිඳුවයි අදි සැපයුම් මිල බිඳුවයි. එහෙනම් මේ සියල්ල බිඳුවයි අවසානයේදී ඉල්ලුම් කරුවාගේ සහ සැපයුම් කරුවාගේ ඉල්ලුම් කරන ප්‍රමාණය සහ සැපයුම් කරන ප්‍රමාණය සමානයි. ඉල්ලුම් මිල සහ සැපයුම් මිල සමානයි. අදි ඉල්ලුම් බිඳුවයි අදි සැපයුම් බිඳුවයි අදි ඉල්ලුම් මිල බිඳුවයි අදි සැපයුම් මිල බිඳුවයි. එවැනි ලක්ෂණයකින් යුක්ත ලක්ෂයක් තමයි මෙන්න මේ ඉක්විලිබියම් එක සමතුලිතය කියලා කියන්නේ.
හරිද? එහෙනම් ඉල්ලුම් කරුවන් සහ සැපයුම් කරුවන් අතර තුලනයක් ඇතිවන ස්ථානය තමයි සමතුලිතය කියලා කියන්නේ කියලා මට හිතනවා පැහැදිලි. වෙළඳපොලේ සමතුලිතය දැකිය හැකි ලක්ෂණ මේකේ තියෙනවා. ඊට පස්සේ වෙළඳපොළ සමතුලිතය පෙන්විය හැකි ක්‍රම. දැන් ඉල්ලුම පෙන්වන්න පුළුවන් කොහොමද කියලා අපි බැලුවා. සැපයුම පෙන්වන්න පුළුවන් කොහොමද කියලා බැලුවා. දැන් වෙළඳපොළ සමතුලිතය පෙන්වන්නේ කොහොමද කියලා අපි බලන්න යන්නේ. සමතුලිතයත් පෙන්වන්න පුළුවන් මොකද්ද? වගුවක් මගින්, ප්‍රස්ථාර මගින්, බීජ ගණිතමය වශයෙන් මේ ක්‍රම තුනට අපි මේකේ තියෙන උදාහරණ ගමු. මිල, ඉල්ලුම් ප්‍රමාණය, සැපයුම් ප්‍රමාණය. ඔයාලට නැති හින්දා මම ලියන්නම් නේද? අරවත් අපි දැක්කේ ওই ක්‍රම තුනටනේ. ඒ වගේම මේකත් ওই ක්‍රම තුනටම දක්වන්න පුළුවන්. මිල, ඉල්ලුම් ප්‍රමාණය, සැපයුම් ප්‍රමාණය කියලා තියෙනවා. මිල 10, 20, 30, 40, 50, 150, 175, 200, 225, 250. හරි? 50, 75, 100, 125, 150. මේක හරියද පුතේ? මම මෙතන හිටියා නම් ඔක ලියලා සද්ද නැති වෙන දැන් අහන්න වෙනවනේ. මේ වගුව හරියද? කාට හරි වැරද්දක් පේනවද? කාට හරි වැරද්දක් පේනවද? තියෙනවනම් ටක් ගාලා කියන්න. මේ වගුවේ මොකක් හරි වැරද්දක් කාට හරි පේනවද? මම මේක ඔහොම ලියලා සද්ද නැති ඉන්නවා මෙතන හිටියා නම් ඔයාලා කියන ගමන් දැන් මේක වෙලා නැති ඉන්න මම අහලා බලන්නේ මේ වැරද්දක් තියෙනවද කියලා. මේකේ වැරද්දක් පේනවද මොකක් හරි? මිල, ඉල්ලුම් ප්‍රමාණය, සැපයුම් ප්‍රමාණය. මොකක් හරි වැරද්දක් තියෙනවා. වඩා ඉල්ලුම වැඩි. මොකද පුතේ? ඇහුන්නේ නැහැ. ආයි කියන්න කමන්නේ මයික් එක. සැපීමට වඩා ඉල්ලුම වැඩි. සැපීමට වඩා ඉල්ලුම ලොකුයි. එකම ඊට වඩා ඒක හරි. නමුත් මෙතන මේ පැහැදිලිව පේනවා මිල වැඩි වෙනකොට සැපී ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ඉල්ලුම් නීතියට පටහැනි එක නේ. ඒක පටහැනිනේ. එහෙම වෙන්න බෑනේ නේද? මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ නැති නේද? එහෙනම් මේ පේලියම වැරදි. මේක නෑ එහෙම ඇත්තටම. නේද? මෙතන 150යි 125යි 100යි 75යි 50. දැන් හරි. එහෙනම් මෙහෙම වගුවකින් දැක්වුවොත් දැන් මොකක්ද සමතුලිතය? සමතුලිත මිල හා ප්‍රමාණය මට කියන්න. ඉලක්කම් දෙකක් නෙන්නේ. ඔය වගුවෙන් ඔයාලට දකින්න පුළුවන් සමතුලිත මිල හා ප්‍රමාණය. දෙන්න උත්තර දෙක කිව්වා. ඔව්. මේ බලන්න එකම මිල එන්න බලන්න සැපයුම සහ ඉල්ලුම කියන දෙකම 100යි. එහෙනම් සමතුලිත අපිට ඔය ආකාරයට වගුවකින් පුළුවන්. ප්‍රස්ථාරකින් මේක දැක්වුවොත් පුළුවන් නේද? මිල 10, 20, 30, 40, 50, 10, 20, 30, 40, 50, 50, 150, 200, 250 වඩා අඩු කමක් නැහැ නිකන් හොම ලකුණු කොට ගන්න 10 150යි මෙන්න මෙතන 50යි 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 අන්න අපි ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය 10යි 50යි දහයි 50යි මෙතන 50යි 150 50යි 150 දල වශයෙන් මෙතන එනවා නේද ඔය මොන 100 මෙන්න 50 එහෙනම් මේක 30 මෙන්න මේකම අපිට ප්‍රස්ථාරයක් මගින් දක්වන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු කොහොමද මේක සමතුලිතය ගණිතමය වශයෙන් අන්නේ කරන්න කියලා. එතකොට ඔයාලා එහෙනම් මේකෙදි දැන් සමීකරණය දුන්නොත් ගැටලුවක් නැහැ. හරි? දැන් අපි සමීකරණය හොයා ගන්න ඕනේ. සමීකරණය කියලා කියන්නේ Q D සමානයි A ඍණ B P. ඉල්ලුම් සමීකරණය.
ඉල්ලුම් සමීකරණ වල b සමානයි ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t. එහෙනම් කීයද? ඩෙල්ටා q අපි ඕන එකක්. මේක ගමුකෝ. ප්‍රමාණයේ වෙනස 25යි. මිලේ වෙනස 10යි. නේද? 5/3යි 5/2යි. ප්‍රමාණයේ වෙනස 25යි 10යි. කරන්න දෙයක් නැහැ දෙකෙන් තුනයි. එහෙනම් QD අපි ප්‍රමාණය ගමු. QD කියලා කියන්නේ 150 සමානයි A දන්නේ නැත්තේ ඍණ දෙකෙන් තුනයි. ඒ ලායේදී P 10යි. නේද? දෙවරක් 5යි 5/3 15යි. එහෙනම් 150 සමානයි A ඍණ 15යි. එහෙනම් A කියලා කියන්නේ 150 හරි නේද පුතේ? මෙතන නෑනේ කියන්න එපා. 5/2 10යි 5/5නේ 25නේ. කවුරුවත් කියන්නේ. වරද්ද ගන්න කියලා ඉන්නව නේද? 25යි. මෙතන 25යි. එහෙනම් ඒක මෙහාට එනකොට ධන 25 වෙනවා. ධන 25 සමානයි A 175 සමානයි A. එහෙනම් QD සමානයි 175 ඍණ 2/5යි P. හරිද? මේ මොකද්ද? ඉල්ලුම් සමීකරණය. මෙන්න මේකේ සමීකරණය. මොකද්ද? QD සමානයි 175යි ඍණ 2/5යි P. right? මේකේ හදපු එක නෑ, මේක හදලා නෑ මෙහෙම. මම මේ ඔයාලට කියලා දෙන්න කරන්නේ. හරිද? එහෙනම් ඔන්න ඉල්ලුම් සමීකරණය. එහෙනම් සැපයුම් සමීකරණය. සැපයුම් කරන QS සමානයි A ධන BP. right? එහෙනම් B සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. එහෙනම් ප්‍රමාණයේ වෙනස මෙතන 25මයි. පිළේ වෙනස 10මයි. 5/2යි 5/5යි දෙකෙන් 5මයි. එහෙනම් QS අපි ගමු 50. 50 සමානයි A ධන 2/5යි. P කියලා කියන්නේ 10යි. දෙවරක් 5යි 5/25යි. ඍණ මෙහාට එනකොට 50 ඍණ 25 වෙනවා. මෙතන ධන නිසා. එහෙනම් A සමානයි 25යි. A. එහෙනම් QS සමානයි 25 ධන 2/5යි P. හරිද? එහෙනම් මේකේ S වල සමීකරණය තමයි QS සමානයි 25 ධන 2/5යි P. හරිද? එහෙනම් දැන් මේකේ සමීකරණය අපි දන්නවා. මේකේ සමීකරණයත් අපි දන්නවා. හැබැයි සමතුලිත වෙන්නේ කොතෙන්ද? ඒ දෙක එකිනෙක හරහා ගමන් කරන අවස්ථාවේ තමයි සමතුලිත වෙන්නේ. ඒ කියලා කියන්නේ එතෙන්දි මොකද වෙන්නේ? QD ඉල්ලුම් ප්‍රමාණය සමාන වෙනවා QS ට. එහෙනම් ඒක අපි කියනවා QD සමාන වෙනවා QS ට. සමතුලිතයේ. කොයිද? සමතුලිතයේදී අපි දන්නවා ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට සමානයි. එහෙනම් මේ වම් පැත්ත සමානයි. එහෙනම් දැන් QD කියලා කියන්නේ මොකද්ද? 25 දැන් මෙතන QS QD කියලා කියන්නේ 175 ඍණ 5/2යි P. 5/2යි නේ 2/5. මෙතනම වා කියන්නේ 2/5යි P සමානයි QS කියලා කියන්නේ 25 ධන 2/5යි P. දැන් P පද එක පැත්තකට ගන්නකො 175 ඍණ 25 මේක එහාට යනකොට 2/5 ධන 2/5 P. එහෙනම් 2යි 10යි 5යි P. නේද? 125 සමානයි 5යි P. හරිද? එන්නේ කොහේ හරි වරදුනා. මම වේගින් කරන්නේ කොහේ හරි ඉලක්කමක් යන්න ඇති. නෑ ක්‍රමයේ අල්ලගත්තා නම් ඇති ඒ ඉලක්කම ඔයාලා හොයාගන්න පස්සේ එහෙනම් 125 බෙදීම 5 සමානයි P 5/2යි 5/5 25 ඉන්නේ 30 එන්න ඕන එකට මිල 25යි ඉන්නේ කොහේ හරි එක පොඩි තැනක් මුලා ඇති. එන්න අගය මෙන්න මේකට හෝ
මේකට ආදේශ කරපුවම ඔයාලට QD OQS එනවා. ඒක එක සමාන අගයක්. right? එහෙම ගණනය කරගන්න පුළුවන් අපිට මේ කාස්ට්‍රින්. ඒ මම මේකෙන්ම හැදුවේ මම දැන් සමීකරණයක් දෙන්න අපි උත්තරයක් එන උත්තරයක් සමීකරණ දෙකම දීලා සමතුලිතය හොයන්න කිව්වොත් මීට වඩා ලේසියිනේ. දැන් මේක අපි මේ වගේ සමීකරණේ හොයාගන්නනේ ගියේ. එච්චර කොහොමත් මේකින් ඔයාලට A level වලටවත් එහෙම ගානක් ආවේ නැහැ නේද? right. මේකේ තියෙනවා ගානක් අපි බලමු ඔයාලට නැති හින්දා සමීකරණය QD සමානයි 6 ඍණ 2යි P QS සමානයි ඍණ 2 ධන 2යි P. මේ මිල හොයන්න ටක් ගාලා සමතුලිත මිල. සමතුලිත මිල. අරක්ම තමයි මේ තියෙන සැපයුම මේ තියෙන ඉල්ලුම එහෙනම් QD සමානයි 30 ඍණ 2යි P. මෙතන QS සමානයි ඍණ 2 ධන 2යි P. මේ තමයි S මේ තමයි D. right? සමතුලිතය කියන්නේ මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන ආගේ කීයද මෙතන ආගේ කීයද කියලා අහන්න. එහෙම කරන්න නම් මෙතෙන්දි මොකද වෙන්නේ? QD සමානයි QS. මට කියන්න සමතුලිත මිල කීයද කියලා? 8යි. සමතුලිත ප්‍රමාණය කීයද? ඕ මේවා ඉතින් ඔයාලා අර හොඳටම හදපු જાතිනේ නේ. ඒක හරි. very good. 14යි. ප්‍රමාණය 14යි. right. ප්‍රමාණය 14යි. right. very good. එහෙනම් මොකද කරේ? QD සමානයි QS ට 30 ඍණ 2යි P සමානයි ඍණ 2 ධන 2යි P 32 සමානයි 4යි P 32 බෙදීම 4 සමානයි P එහෙනම් 8 සමානයි P. ඒක ආදේශ කරන්න QD සමානයි 30 ඍණ 8 වරක් 2 16යි QD සමානයි 14යි. එහෙනම් මෙතන ආගේ 8යි මෙතන ආගේ 14. එහෙනම් සමතුලිත මිල 8යි සමතුලිත ප්‍රමාණය 14යි. right. ඒවා නම් මොනවද අපිට නේ? ඒවා අපි අහන්නේ නැහැ. හරි. අපි නේ මෙහෙන් අහන්නේ. right. අදි ඉල්ලුම් සහ අදි සැපයුම්. අදි ඉල්ලුම සහ අදි සැපයුම්. ඒක නම් දැන් කරලා ඉවරයි. කවන්න ටිකක් මම අර කියලා දෙන්න. අපි ඉල්ලුම සහ අදි සැපයුම කියලා කියන්නේ ini S මෙතන D හරි. එහෙනම් මේ තියෙන්නේ P1 මේ තියෙන්නේ Q1. එහෙනම් මේ තියෙන සමතුලිතය. E කියන්නේ සමතුලිතය. සමතුලිත මිලට වඩා ඉහළ ඕනෑම මිලකදී අපි හිතමු E2 කියලා. ඕනෑම මිලකදී මොකද වෙන්නේ? මේ සමතුලිත සැපයුම් ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් සපයන්න සැපයුම් කරෝ එකඟ වෙනවා. ඇයි? මිල වැඩි වෙනකොට සැපයුම් වැඩි වෙනවා. හැබැයි මෙතන මේ පහේ තිබිච්ච ඉල්ලුම 10 දක්වා මිල වැඩි වෙනකොට ඉල්ලුම්කරයෝ ඉල්ලන්නේ ඉස්සෙල්ලට වඩා අඩුයි. මේ වෙලාවේදී 250ක් ඉල්ලුවා නම් මේ වෙලාවේ 300ක් ඉල්ලුවා නම් දැන් මොකද කරන්නේ? 250ටත් වඩා අඩුවෙන් තමයි දැන් ඉල්ලන්නේ. ඒක මෙතන ඉල්ලුමක් වලින් පෙන්නුම් කරන 200ක්. මේ බිඳුව එහෙම නැත්නම් 200 කියලා ගමුකෝ. 200යි කියලා. right? එහෙනම් මේ මිල සමතුලිත මිල වැඩි වෙච්චාම අදි සැපයුමක් ඇති වෙනවා. අදි සැපයුම කොච්චරද කියලා කියන්න පුළුවන් මේ මම දාපු ඉලක්කම් අනුව. අදි සැපයුම කොච්චරද? අදි සැපයුම කොච්චරද කියන්නකෝ. දැන් අදි සැපයුම කොච්චරද? මේකට අනුව. අදි සැපයුම ප්‍රමාණය කොච්චරද? ඈ? දැන් ඉලක්කම් ටික පේන්නේ නැහැ කිය ඊට පස්සේ. 30යි. ඔව්. 100යි. මෙතන 200යි. එතන 300යි. එහෙනම් මේ ප්‍රමාණයනේ අදි සැපයුම නේද? right. එහෙනම් අදි සැපයුම 100යි. ඊට පස්සේ ඒක කොහොමද හෙව්වේ? දැන් මෙතන 200නේ. මේක මම පැහැදිලිව ලියන්නම්. මෙතන 200යි, මෙතන 250, මෙතන 300යි. මේ දෙක අතර 100 කියන එක හෙව්වේ කොහොමද ඔයාලා? 300ෙන් 200 අඩු කරලා. එහෙනම් 300 කියන්නේ මොකද්ද? QS. 200 කියලා කියන්නේ මොකද්ද? QD. පැහැදිලිද මම කියන එක?
ඉල්ලුම් කරන ප්‍රමාණය තමයි QD 200 සැපයුම් කරන ප්‍රමාණය තමයි QS 300 එහෙනම් excess supply එක හොයන්නේ කොහොමද මෙන්න මෙතන සපයන ප්‍රමාණය ඉල්ලන ප්‍රමාණය අඩු කරනවා එහෙනම් QS වලින් අඩු කරනවා QD හරිද right then QS වලින් QD අඩු කරනවා මේකත් අපිට පුළුවන් ප්‍රස්ථාරයක් මගින් සංඛ්‍යා ලේඛනයක් මගින් සහ ගණිතමය වශයෙන් දෙකින්ම ඔප්පු කරන්න හරිද මේක මතකයි නේද අදි සැපයුම් හොයන්න කිව්වා එහෙනම් අදි ඉල්ලුම හොයන්නේ QD වලින් අඩු කරනවා QS right අදි සැපයුම කියලා කියන්නේ සමතුලිත මිලට වඩා අඩු අපි හිතමු මේ වාගේ රුපියල් 2යි කියලා එතකොට මිල අඩු වෙනකොට සපයන ප්‍රමාණය අඩු වෙනවා 50ක් මිල අඩු වෙනකොට ඉල්ලුම ප්‍රමාණය වැඩි වෙනවා 350ක් right එහෙනම් මට කියන්න අදි සැපයුම කොච්චරද මේකේ අදි සැපයුම කොච්චරද එහෙනම් අදි සැපයුම ඈ රියලක් ඉවරයි very good නේද ඒක මොනවද මේවා නේද හරි අර තව නොකරපු දෙන්නෙක් ඉන්නවා මෙන්න නම් මෙතෙන් ඒක හොයාගත්තේ කොහොමද QD වලින් අඩු කරා QS මෙන්න මේක කියන්නේ QD එකකින් අඩු කරා මෙන්න මේ තමයි කියන්නේ QS right ඔයාලා මේක නෑ නේද දැන් මේකේ තියෙනවා හිස්තැන් වගේ පුරවන්න ඒක ගෙදරදී ඉන්න ගම පුරවන්න අභ්‍යාසයක් හරිද ඊට පස්සේ මම මේ අර ඉස්සෙල්ලා ගානම අරන් අදි ඉල්ලුම අදි සමීකරණයක් ආශ්‍රයෙන් විතරක් කරන්නම් ඔය අගුව සහ ප්‍රස්ථාරය කියන එක මේ ටියුට් එකේ තියෙනවා ඒක අඳින්න ගෙදර ඉන්න ගමන් පුරා අදනේ හැමදාම පුරුද්ද යනකොට මේ කියවලා ඒත් බැරිලු දවස් ඇත්තටම 12යි කරලා තියෙන අපි දවස් 22ක් සාමාන්‍යයෙන් අවම මේකට අපි වෙනද ගන්නවා මම දන්නේ නැහැ කොහොම කරන්නද කියන්නේ බලමු අපි ඊට පස්සේ QD සමානයි එහෙනම් ඉස්සෙල්ලා එකමයි 30 ඍණ 2යි P QS සමානයි ඍණ 2 දාන 2යි P අපි අවක මේක අඳිමුකෝ පොඩ්ඩක් තව පැහැදිලි වෙනවා නර නොකරපු ළමයි දෙන්නෙක් ඉන්නේ හින්දා හරි මේක ඇන්දන් පාස්සේ අපිට ආවේ අපි හිතමු හිතන්නේ හරියටම ආවේ D මෙතන 8යි මෙතන 14 සමතුලිත මිල හා ප්‍රමාණය ආවේ මේකේ ඔන්න ඕකනේ හරිද ඊකනේ දාවේ ඔය ගාන නේද පුතේ හැදුවේ අපි මට කියන්නේ ඒක ඒ උත්තර දෙකනේ දාවේ ඔව් හරි එහෙනම් සමතුලිත මිල දැන් 8යි දැන් මං කියනවා මිල 5 රුපියල් 5ක් වුණොත් මිල මොකද්ද වෙන්නේ ඉල්ලුම වැඩි වෙනවා සැපීම අඩු වෙනවා එහෙනම් අදි ඉල්ලුම මිල රුපියල් 5ක් වුණොත් අදි ඉල්ලුම කොච්චරද කියලා හොයන්නේ කොහොමද මිල රුපියල් 5ක් මිල රුපියල් 5ක් වුණොත් අදි ඉල්ලුම කම කීපෙන් හොයන්න පුළුවන් ඉස්සලාම ඕන අදි ඉල්ලුම් සමීකරණය ගොඩනගා අදි ඉල්ලුම කියලා කියන්නේ QD ඍණ QS එහෙනම් ED සමානයි QD කියලා කියන්නේ 30 ඍණ 2යි P ඍණ වරහන් දා ගන්න ඍණ 2යි දාන 2යි P එතකොට අදි ඉල්ලුම වෙන්නේ 30 ඍණ 2යි P ධන 2 ඍණ 2යි P එතකොට ED සමානයි 32 ඍණ 4යි P දැන් එහෙනම් P ආදේශ කරන්න කීයද ED සමානයි 32 ඍණ 4 වරක් 5යි 20යි එහෙනම් ED සමානයි කීයද අද ඉල්ලුම 20යි 12යි එහෙනම් අද ඉල්ලුම ප්‍රමාණය අද ඉල්ලුම 12ක් වෙනවා right දැන් ඒක තව කොහොමද ගන්න පුළුවන් නේ ඕන ඉස්සෙල්ලා ඉල්ලුම හොයන්න පුළුවන් QD සමානයි 30 ඍණ දෙවරක් 5යි මිල 10යි එතකොට QD කියලා කියන්නේ කීයද
තිය ඍණ 10යි QD කියලා කියන්නේ 20යි. හලෝ ඔය පැත්තේ හැදුවම පේන්නේ ඈ ඔය පැත්තේ හැදුවම පේන්නේ මේ පේන්නේ නැහැ. right. මේකේ අපි මේකද එහෙනම් ආදේශ කරනවා 5යි කියලා කියන්නේ 30 ඍණ දෙවරක් 5යි 10යි ඒ කියලා කියන්නේ 20යි. ඉල්ලුම QD 20යි. මේ පැත්තේ සැපියුම ඍණ දෙක ධන දෙවරක් 5 10යි. ඍණ දෙකයි එහෙනම් 8යි. නේද? එහෙනම් දැන් 20න් 8ක් අඩු කරපුවාම 12යි. එහෙමත් හදන්න පුළුවන් මේක. හරිද? එහෙනම් මේක ක්ලික් කරොත් අපිට වෙනම හොයාගත්තා මේක 8යි මේක 20යි. හරිද? එහෙනම් ඒ විදිහට මට ඔයාලා හොයලා කියන්න අද ඉල්ලුම රුපියල් 10ෙදී අදි සැපයුම් රුපියල් 10ෙදී අදි සැපයුම් හොයන්න බෑ. එච්චරයි. තාමත්ම කිච්චින් ගන්න රුපියල් 10ෙදී අදි සැපයුම්. දැන් අද ඉල්ලුම මේ හෙව්වේ. ක්‍රම දෙකකින් කෝකට හෙව්වත් කමක් නෑ. මේක තමයි ලේසිම. දැන් අදි සැපයුම් සමීකරණේ කොහොමද ගොඩනගා ගන්නේ? ES කොහොමද ගොඩනගා ගන්නේ? QS ඍණ QD. මේක අනිත් පැත්ත. දැන් QD ඍණ QS නේ. දැන් එන්නේ QS ඍණ QD. ඒකට මොකක්ද අන්තිමට එන මේ සමීකරණ කියන්න බලන්න ඉස්සෙල්ලා. QS වලින් QD අඩු කරපුවාම එන සමීකරණ උත්තරෙත් හොයලා ඉවරයි නැද්ද? මේ ලියුත් පේන්නේ නැද්ද මෙතන? මෙතන පේනවනේ. මම ලියන්න ඉඩ නැහැ නැත්තම්. මේක මගන්නම් ඉතින් නේ. දැන් ඒක වැඩක් නැහැ නේ ආයේ. උත්තරෙත් හොයලා ඉවරයි. ඔව්. මම කියේ ඉල්ලුම සැපෙමුට හරි කන්දි ඉන්නේ. ඒකනේ බය නැත්තේ මේ කොච්චර ඉල් කරත් QS ඍණ 2 ධන 2යි P ඍණ 30 ඍණ 2යි P ES සමානයි ඍණ 2 ධන 2යි P ඍණ 30 ධන 2යි P ES සමානයි ඍණ 32 ධන 4යි P එන ES සමානයි ඍණ 32 ධන 4 වරක් 10 40යි එන ES සමානයි ඍණ 32 ධන 40යි කියලා කියන්නේ ES සමානයි 8යි. right very good. හොයලා දිනා කොයි විදිහට හෙව්වත් කාණ උත්තරය 8 තමයි. අනිත් විදිහට දෙක වෙනම හෙව්වා ඒකම තමයි. right right ඊටසේ අදි ඉල්ලු මිල මම හිතන් කියන්න අදි ඉල්ලු මිල මම ඉස්සෙල්ලා කිව්වා වගේ අදි ඉල්ලු මිල ගන්න මේ පැත්තෙන් සමතුලිත ප්‍රමාණයට වඩා ඒකත් අපිට කොහොම ওই විදිහට හදන්න හැබැයි මම මේලා ඔය එකක් හදන්න යන්නේ නැහැ. සමතුලිත මෙතන සමතුලිතය 14යි 8යි දින සමතුලිත එයට වඩා අඩු ප්‍රමාණයකදී අපි හිතමු 10ෙදි right 10ෙදි මෙතන මිල QD කියලා කියන්නේ අපි හිතමු 10යි වෙන්නේ මෙතන ප්‍රමාණය 7යි. එහෙනම් මෙන්න මේ ටික තමයි අපි කියන්නේ අදි ඉල්ලුම් මිල. මොකද මේතන ඉල්ලනවා 10ට සපයන්නේ 7 ගානේ. අනිත් පැත්තේ මෙතෙන්ද ගියන් පස්සේ ඉල්ලනවා 20ට මේ සපයනවා 20ට හැබැයි ඉල්ලන්නේ 2 ගානේ. එහෙනම් මේ කියලා කියන්නේ අදි සැපයුම් මිල. හරිද? එහෙනම් අදි ඉල්ලුම් මිල. අදි ඉල්ලුම් මිල හොයන්නේ QDP වලින් අඩු කරනවා QSP. alright ඒක අනිත් පැත්ත තමයි EDP වලින් එන්නේ SP වලින් එන්නේ QSP වලින් අඩු කරනවා QDP. ඉල්ලුම් මිලෙන් අඩු කරනවා සැපයුම් මිල. එතකොට අදි ඉල්ලුම් මිල එනවා. අදි සැපයුම් මිල එන්නේ සැපයුම් මිලෙන් අඩු කරනවා ඉල්ලුම් මිල. මේකෙම අනිත් පැත්ත. alright අදත් බැරිනවා බැරිවත් කරන්න දෙයක් නෑ. ගායනා කරන්න නැහැ තව දවසක්. ඔයාලට ඇත්තටම අපරාධයේදී මේක මම දිගට
මං කිව්වා අර පාඩම් හිමින් නොකරත් බෑ හයියෙන් කරලා මේ විදිහට ඒවා කරා නම් මොකක්ම තේරෙන්නේ නැහැ නේද? දැන් මේක දන්න පාඩම ඊට පස්සේ ඉල්ලුම හා සැපයුම වෙනස් වීම අනුව වෙළඳපොළ සමතුලිතය වෙනස් වීම. ඉල්ලුම හා සැපයුම වෙනස් වීම අනුව සමතුලිතය වෙනස් වීම. ඕන තරම් කරලා තියෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම වෙනස් වීම. අනිත් එක තමයි ඉල්ලුම ස්ථාවරව තිබියදී සැපයුම වෙනස් වීම මත. තුන තමයි ඉල්ලුම හා සැපයුම දෙකම වෙනස් වීම. right? එතකොට එහෙනම් අපි බලමු එකක් සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම වෙනස් වීම. සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම වෙනස් වීම. හරිද? මෙන්න D මෙන්න S මෙන්න සමතුලිතය PQ. එහෙනම් සැපයුම ස්ථාවරකදී ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. වමට විතර. එතකොට මොකද වෙන්නේ? ප්‍රමාණය Q එක දක්වා අඩු වෙලා මිල අඩු වෙනවා. ඒ මොකද උනේ? සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම අඩු වීම. ඊට පස්සේ සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම වැඩි වීම. එතකොට මොකද වෙන්නේ? ප්‍රමාණය Q2 දක්වා වැඩි වෙනවා මිල Q2 දක්වා වැඩි වෙනවා. මිල සහ ප්‍රමාණය කියන දෙකම වැඩි වෙනවා. right? ඊට පස්සේ දැන් මෙහෙම කිව්වොත් මේකේ තියෙනවා ඈ රුපසටහන් 20ක් විතර ඒ ටික බලා ගන්න. මම නිකන් කියන්නේ. S T සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම අඩු වෙන වේගයට වඩා වැඩි වේගයකින් ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම පමණක් වෙනස් වීම. මොකද වෙන්නේ? right. අපි අනික එහෙනම් කරලා මේ ටයිප් එක ඉස්සරහදී එක තියෙනවා මට මේ ළඟ වැඩි වුණා. මේකට ඊට පස්සේ අනිත් එක තමයි ඉල්ලුම ස්ථාවරව තිබිය. මේකෙ මදින්න. දැන් ඉල්ලුම මේක ස්ථාවරයි සැපයුම වැඩි වුණොත් දකුණට විතරයි. සැපයුම අඩු වුණොත් වමට විතරයි. මේ එක එකේ. හරිද? ඊට පස්සේ වෙන්නේ ඉල්ලුම සැපයුම දෙකම එකට වෙනස් වෙනවා. මේවා මම මේ වේගින් කරන ඔයාලා ඕකේ තියෙන රූපසටහන් 30ක් විතර. ඒ 30 බලන්න හරි. 30ක් විතර තියෙනවා. ඒ කියන්නේ වමට දකුණට විතන් වෙනවා. එතකොට මොකද වෙන්නේ කියලා ඔයාලට බලන්න තියෙන. එච්චරයි. ඒක ලොකු වැඩක් නෙමෙයි. right? කීපයක් අපි එකක් තරන්දලා බලමු. මේ තියෙන්නේ P, මේ තියෙන්නේ Q. දැන් මොකද කියන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. සැපයුම ඒත් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න අලුත් එක. එහෙනම් ඒ වැඩි වෙච්ච ප්‍රමාණය අනුව මිල වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය විතරක් Q2 දක්වා වැඩි වෙනවා. තවත් එකක් කියන්න පුළුවන්. දැන් තිබ්බේ මෙතන. ඉල්ලුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් සැපයුම වැඩි වෙනවා. එහෙනම් ඉල්ලුම වැඩි වුණා මෙන්න මෙච්චර. සැපයුම වැඩි වෙනවා මෙන්න මෙච්චර. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතන කැපෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මිල අඩු වෙනවා ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම ඇඳලා බලන්න. තව කියන්න පුළුවන් ඕනනම් සැපයුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් ඉල්ලුම අඩු වෙනවා. හරිද? සැපයුම වැඩි වෙනවා ඊට වඩා වැඩි වේගයකින් ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම මෙතන තියෙන මෙන්න මේ හරියට. එතකොට කැපෙන්නේ මෙතන. එතකොට මොකද වෙන්නේ? මිල අඩු වෙලා තියෙනවා ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙම රූප සටහන් මේ ගොඩාක් ඇඳලා තියෙනවා. ඒකින්ද මේ සමතුලිතය ඉල්ලුම සැපයුම ප්‍රමාණය අඩු වැඩි වීම මොන ආකාරයේ මත කොහොමද වෙනස් වෙන්නේ? මිල අඩු වෙනවද වැඩි වෙනවද කියලා ඔයාලා රූප සටහන් ඕන තරම් ඇඳලා බලන්න. ඉතාමත් පොඩි දෙයක් ඔය කිව්වේ මේ ඒ ලෙවල් වල ඔයාලට ඕන තරම් කරලා මිල වැඩි වෙනකොට ඊට වඩා වැඩි වේගකින් සැපයුම අඩු වෙනවා. ඔය ආදි වශයෙන් මේ ටියුට් එකේ තියෙන ඔක්කොම ඇඳලා මම ඒ ටික බලන්න.
අනන්තිම කොටසට තා වෙළඳපළට රජයේ මැදිහත් වීම. ඉතාමත්ම කෙටියෙන් භාගයක් ඇතුළත අපි කරන්න පළමු ওই ටික ප්‍රශ්න ලියාගන්නත් උනේ. වෙළඳපළට රජයේ මැදිහත් වෙනවා බදු පැනවීම, සහනාධාර සැපයීම, මිල පාලනය, ආනයනය කිරීම, රාජ්‍ය නියාමනය, රාජ්‍ය ඒකාධිකාරිය පවත්වාගෙන යාම ඔය ආදී වශයෙන් ගොඩාක් ක්‍රම වලට රජයට මැදිහත් වෙනවා. අපි බදු පැනවීම ගැන ගත්තොත් වක්‍ර බදු පැනවීම. රජය විසින් භාණ්ඩ මත පනවනු ලබන බදු වක්‍ර බදු. අපි ඍජු බදු කතා නොකර හරිමු. බද්දක් පැනවු විට ගෙවිය යුත්තේ නිෂ්පාදකයා. ඒ විට නිෂ්පාදකයාට ලැබෙන සුද්ධ මිල බද්දේ ප්‍රමාණයෙන් අඩු වෙනවා. උදාහරණයක් ගන්නකො ඔන්න භාණ්ඩයක මිල රුපියල් 30ක් නම් බද්ද රුපියල් 10යි. අපි හිතමු ඇපල් ගෙඩියක් රුපියල් 30යි බද්ද රුපියල් 10 නම් ව්‍යාපාරිකයාට ලැබෙන සුද්ධ මිල වෙන්නේ රුපියල් 20යි. පොඩි දෙයක් නේ ඔක. ඒ අර 10 රජයට අර ඉතුරු බදු අය කරපු 10 රජයට ගෙවන්න වෙනවා. සැපයුම් කරන රුපියල් 30කට සැපයූ ප්‍රමාණය බද්දෙන් පසු රුපියල් 20සේ මිලට සැපීමට සූදානම් නොවේ. 30ට සපයපු එක බද්ද නිසා ආපහු රුපියල් 20ට සපයන්න සූදානම් නැහැ. එහෙනම් ඒ පරණ සැපයුම් මිලට බද්ද එකතු කරලා අලුත් මිලකට තමයි ඒ ප්‍රමාණය සපයන්න සූදානම් වෙන්නේ. right? මේ බද්දත් ප්‍රස්ථාරයක් මගින් වගුවක් මගින් ආදී වශයෙන් විවිධ ආකාරයට ගණනය කරන්න පුළුවන්. බද්ද අපි චූටි සටහනක් ඇඳලා බලමු. ඉලක්කම් වලින් දීලා දිනවා ඔයාලා මේ ටියුට් එක නැද්ද පුතේ ඔයාලා ගාව? මට මේ කියවන්න පුළුවන් මට මේක අඳින්නත් වෙලා යනවා අය. හම්බෙලා නැද්ද තාම? ටග්ගල එක්කෙනෙක් කියන්න. මේ බදු සහනාධාර තියෙන ටියුට් එක හම්බුන්නේ නැද්ද? නෑ නේ නේද? ඉතින් මම අඳින්නම්. පරවාද වෙලා ඔය එකයි වැඩි. අනේ ඒක එතරම් හරි දැන් මෙහි කියන මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනකොට අපිට ලේසි. ඔයාලා ගෙදර ඉතින් මම ආයෙ මේක අඳින්න. ඔය ඉලක්කම් නැතුවත් කියලා දුන්නා නම් ලේසි නේද? ඔව් ඉලක්කම් ඕනේ. එහෙනම් S T අන්න සමතුලිත 35යි මේකේ තියෙන ඉලක්කම් දිගට මොනවද 250යි 30යි 250යි සමතුලිතය බද්දක් අය කරපුවම බද්දේ ප්‍රමාණය සැපියුම් වක්‍රේ වමට විතන් වෙනවා. ඒක ඔයාලා දන්නවා. right? එහෙනම් නව සමතුලිතය වෙන්නේ 35යි එතන 20 ආයි කියලා අපි කියවන හිතමුකෝ නේද මෙතන 200 මෙතන තමයි අපි A B D right දැන් බද්දක් අය කරපුවාම වෙන විපර්යාස ටික මොනවද ඈ බද්ද අය කරපුවාම දැන් මෙතන තිබ්බේ 30ට තමයි සමතුලිතය. බද්ද නිසා මොකද වුනේ? රුපියල් 35 වුණා. එහෙනම් බද්ද නිසා 30ට තිබිච්ච එක 35 දක්වා මිල වැඩි වුණා. බද්ද නිසා 35 දක්වා වැඩි වුණා. කාගේ මිලද? ඉල්ලුම් කරුවාගේ මිල. සැපයුම් කරුවාගේ මිල 30 ඉඳලා 25 දක්වා අඩු වෙනවා. right? දැන් මොකද වෙන්නේ? අපි මෙතන 60 දාමුකෝ. මෙතන දාමුකෝ 15. right? දැන් මට කියන්න බද්දට පෙර පාරිභෝගිකයාගේ අතිරික්තය දැන් ඔය තියෙන ඉලක්කම් වලින් කියන්නකෝ ඈ. ඒක ඉලක්කම් මේකේ තියෙනවා. බද්දට පෙර පාරිභෝගිකයාගේ අතිරික්තය කාට හරි හොයලා කියන්න පුළුවන්ද? බද්දට පෙර පාරිභෝගිකයාගේ අතිරික්තය ඉලක්කම් ඔක්කොම ඕන කරන ටික තියෙනවා. නිකන් කියන්න බෑන් මම කියලා දුන්නේ නෑ. නමුත් කියන්නකෝ එතකොට මේකෙදි මේක කියලා දුන්නේ. කවුරු හරි එක්කෙනෙක් කියන්න කීයද කියලා කියන්න පුළුවන්. බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. මම කියන්නම් ඒක කියලා දෙනවා දැන්. ඒක ඒවත් ඕන වෙනවා. ඒ අහුවෙන වෙලාවෙදිම කියලා දෙනවා. බිඳුවයි. බද්දට පෙර පාරිභෝගික අතිරික්තය බිඳුවයි.
ගණන් හදන්න කියනකොට left වෙනවා නේද? අයින් වෙනවා කට්ටිය. හරි. ඉන්න කට්ටිය හදන්න 2500ක් බලමු. දැන් පුතේ මොකද්ද පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ? දැන් ඔන්න බලන්න. එන්න මෙතන ඉඳලා මෙතන සමතුලිතය. හරි. දැන් 200 දී මොකද වෙන්නේ? 200 දී දැන් මේ උඩ රේඛාව නැහැ කියලා හිතන්න. 200 දී රුපියල් 35ක් ගෙවන්න කැමති කවුද ඉල්ලුම් කරුවා? ඊවක්‍රේ මෙතනනේ 35ක්. හැබැයි එයා ගෙවන්න ගියේ 30යි. තේරුණාද කියන එක? මේ අනිත් ඒවා හිතන්න එපා. සමතුලිතය ගත්තාම සමතුලිතයේදී 30යි ගෙවන්නේ පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා කියන දෙක. ඒකක ප්‍රමාණය 250යි. හැබැයි ප්‍රමාණය 200 දක්වා අඩු වෙනකොට මේ ප්‍රමාණය අඩු වෙන නිසා පාරිභෝගිකයා කැමති දැන් බඩු අඩුවෙන් තියෙන හින්දා 35ක් ගෙවන්න මෙතෙන්. හැබැයි ඒ ගෙවන්න ඕන ගියේ 30යි. එතකොට යාර 5ක් අතිරික්තයි. මෙන්න මෙතන 5ක් අතිරික්තයි. තව මෙහාට එනකොට අපි නිකමෙට මෙහාට එනවා කියලා 150 වෙනවා කියලා. 150 දී 40ක් ගෙවන්න කැමති කවුද? දී තියෙන පාරිභෝගිකයා. හැබැයි ගෙවන්න ඕන කීයද? 30යි. එහෙනම් 10ක් අතිරික්ත. ඒ ආදී වශයෙන් බැලුවොත් මෙතනින් පස්සේ උඩට යනකොට මෙන්න මේ සියලු ප්‍රමාණයම පාරිභෝගිකයාගේ අතිරික්තයි. පාරිභෝගිකයාට අතිරික්තයි. ඒක දැන් හොයන්නේ කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵලය භාගයයි පාදය වැඩි කිරීම ලම්බ උස. භාගයයි පාදය වැඩි කිරීම ලම්බ උස. නේද? එහෙනම් භාගය මේකේ පාදය මොකද්ද? මෙන්න මෙතන නේ. මෙතන ඉඳලා මෙතෙන්ද කීයද? ඉඳලා 250යි. වැඩි කිරීම ලම්බ උස. මෙතෙන්ද 60යි, මෙතන 30යි. එහෙනම් 60 30ක් ගියාම 30යි. දැන් කීයද? දෙවරක් 15යි. 15 සර 5 75 15 දැම්මා. 15 සරක් 2 30යි 7යි 37යි 15යි 3යි 15 සරක් 15යි 3යි 18යි 1875යි. හරි නේද ඒක? 30යි 125ව 15ක් 250යි ඕනේ 1875යි. මේකේ දෙකක් 3500. ඒක දෙකෙන් බෙදුවේ නැහැ නේද? මේක මතක තියාගන්න ඕනේ. දැන් එහෙමනම් මට කියන්න මෙතන අපි හිතමුකෝ බිඳුව ගියා. නිෂ්පාදකයාගේ අතිරික්තය කොච්චරද? බද්ද දාන්න ඉස්සෙල්ලා නිෂ්පාදකයාගේ අතිරික්තය කොච්චරද? එතනින්ම ඉවර කරන්න වෙනවා පාඩම මට පේන. කමක් නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකත් ඉගෙන ගන්න ඉපේ. බද්දට පෙර නිෂ්පාදකයාගේ අතිරික්තය කොච්චරද? පාදේ 250යි. කීයක් දාලා දී? රයිට්. 125ක් දැම්මේ කොහෙන්ද? මටත් හිතා ගන්න. කොහෙන්ද 125 ආවේ? 250යි. ඒක හරි. ඒක තමයි. එහෙම කියන්න ඕනේ 250 මටත් හිතා ගන්න බෑ 125 මම දැම්මේ කොයි බලලාද කියලා. එහෙම ගැත්තෙත් නෑ. 250යි. එතකොට එහෙමනම් 15 සර 0.75යි 37යි 37යි. 3750යි. හරිනේ. නේද? 75යි. හරි. 3750යි. ඔයාලා හදලා තියෙනවා හරි. මේකටත් ඒකම තමයි එනවා ඇත්තේ. එන්නහන් දැන් භාගයයි පාදය වැඩි කිරීම උස ත්‍රිකෝණීය වර්ගඵලය. දැන් මොකක්ද ත්‍රිකෝණය? ඇයි ඒක එහෙම වෙන්නේ? දැන් මෙතන ඉඳන් ගත්තොත් දැන් බලන්න 200 දක්වා අඩු වෙනකොට මෙතන ඉඳන් මෙතෙන්ද නිෂ්පාදකයා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මිල 25. හැබැයි යාට හම්බ වෙනවා 30. 25යි බලාපොරොත්තු 30ක් හම්බ වෙනවා. එහෙනම් මෙන්න මෙතන මේ රුපියල් 5 එයාට අතිරික්තයි. තව ටිකක් මෙහාට එනකොට මෙතෙන්දී
15ක් විතර බලාපොරොත්තු වෙන්නේ. හැබැයි හම් වෙනවා මෙතෙන්ද 30. එහෙනම් 15ක්ම වැඩි. ඒ කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය මෙයාට අතිරික්තයි. නේද? ඒ ත්‍රිකෝණේ වර්ග භාගයයි භාගය කියලා කියන්නේ 250මයි. උස කියලා කියන්නේ 30යි. බිංදුවයි 30යි කියන්නේ 30මයි. අරකමයි 3750. හරිද? right. ඊට පස්සේ දැන් මොකක්ද බෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? බද්දෙන් පස්සේ මෙන්න මෙතෙන්ද යනවා. බද්දෙන් පස්සේ මෙන්න මෙතන. දැන් 200යි. දැන් මේ කෑල්ල විතරයි අතිරික්තේ. එතකොට කීයද? භාගයයි 35යිනේ. පාදේ කියලා කියන්නේ 200යි. වැඩි කිරීම ලම්බ උස කියලා කියන්නේ 35න් 60ක් 25යි. එතකොට මෙතන 100යි එහෙනම් 2500යි. ඉතලා ගියා තියෙනවා 3750. එහෙනම් 3750න් 2500ක් අඩු වෙන්න ඕන. 0.5යි 2යි 1යි. එහෙනම් 1500ක්. මෙන්න මේ ප්‍රමාණය. 1500ක ප්‍රමාණයක් මොනවාද නිෂ්පාදන අතිරික්තයෙන් අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ විදිහටම පාරිභෝගික අතිරික්තයනේ නෙමෙයි පාරිභෝගික අතිරික්තය 1250ක අඩු වෙලා ඒ වගේම අනිත් පැත්තට බලපුවාම නිෂ්පාදකයාගේ අතිරික්තයත් අඩු වෙලා. එහෙනම් බද්ද නිසා මොකද තව වෙච්ච ප්‍රතිවිපාකයක්? පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා වගේම නිෂ්පාදකයාගේ අතිරික්තයත් අඩු වෙනවා. ඒ ප්‍රමාණ ඔය හදලා දාලා තියෙනවා. right. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණය තමයි සුභ සාධන අහිමි වීම. මේ ටික සුභ සාධන අහිමි වෙනවා. මේ ප්‍රමාණයේ සුභ සාධන අහිමි වීම සිද්ධ වෙනවා. ඔය හේතු ටික සිද්ධ වෙනවා බද්දක් නිසා. අපි මේක දැන් බීජ ගණිතයෙන් බලමු මේ විස්තර තමයි කරන්නේ. නේහා සමානව මොකද්ද මේ මොකක් වෙන්නේ නැහැ. සහනාධාර ගැන ওই විදිහටම ඔයාලා හිතුවා බලන්න. බීජ ගණිත මේ වශයෙන් ක්‍රම දෙකක් මම මේකේ හදලා දීලා තියෙනවා. එක ක්‍රමයකට මම හදන්නම්. හරිද? පළමු ක්‍රමයේ දෙවෙනි ක්‍රමයේ කියලා. දෙකක් තියා මේකක් හදාගන්න වෙලා නේද? QD සමානයි 2000යි ඍණ 10යි P වේ සමානයි ඍණ 500යි ධන 10යි P. හරිද? රුපියල් 10ක වක්‍රබද්ධ කැල්කියුලේටර් සැපයුම් කියලා. හරිද? රුපියල් 10යි බද්ද 10යි. right. ඒක ගණනය කරන්න කියන්නේ මේ බද්ද නිසා ඇති වෙන ප්‍රතිපාදකය. අපි ඉස්සෙල්ලා සමතුලිතය ගණනය කරමු. QD සමානයි QS 1000යි ඍණ 10යි P සමානයි ඍණ 500යි ධන 10යි P 2500 ධන 20යි P 125 සමානයි P නේද? QD සමානයි 2000යි ඍණ 125යි 10යි 1250යි. එහෙනම් QD සමානයි 750යි. එහෙනම් ඕම මිල සහ ප්‍රමාණය. දැන් බද්ද නිසා මොකද වෙන්නේ? බද්දේ ප්‍රමාණයේ බද්දේ ප්‍රමාණයේ මිල අඩු වෙනවා. සැපයුම් මිල අඩු වෙනවා. ඒක මම ඔය පැහැදිලිව කියලා දීලා තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? නව සැපයුම් ත්‍රිත්‍ය ගොඩ නගන්න ඕනේ. QS සමානයි ඍණ 500යි ධන 10 වරක් P ඍණ 10යි. බද්දේ ප්‍රමාණය පළවෙනි ක්‍රමයට ඔහොම තමයි ඔයාලා ඒ ලෙවල් වලටත් කරන්නේ. එහෙනම් දැන් QS සමානයි ඍණ 500යි ධන 10යි P ඍණ 100යි. එහෙනම් QS කියලා කියන්නේ ඍණ 600යි ධන 10යි P. දැන් අලුත් සැපයුම් සමීකරණයයි පරණ ඉල්ලුම් සමීකරණයයි සමාන කරන්න. එහෙනම් 2000යි ඍණ 10යි P සමානයි ඍණ 600යි ධන 10යි P. මේක මෙහාට එනකොට දාන වෙනවා 2600යි සමානයි 20යි P. එහෙනම් කැපිලා 2යි 3යි 130යි P ප්‍රමාණය QD සමානයි 2000යි ඍණ 100 1300යි QD සමානයි
700ක් වෙනවා. මොකද වෙලා තියෙන්නේ? සමතුලිත මිල 130 දක්වා වැඩි වෙලා සමතුලිත ප්‍රමාණය 700 දක්වා අඩු වෙලා. රුපියල් 10ක බද්දක් නිසා. ඒක දෙන්න අතර කොහොමද බෙදිලා යන්නේ කියලාත් මම මේකේ හදලා තියෙනවා. ඊට පස්සේ ඉල්ලුම් නම්‍යතාවය සහ වක්‍රබදු. මේ වක්‍රබදු නිසා වක්‍රබද්දක් අය කරනකොට මොනවා මත බදු අය කරොත්ද වැඩි ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ කියන එක එක සටහන් ඔයාලා ඇඳලා බලන්න. මම දෙකක් විතර අඳින්න. alright, මේ තියෙන්නේ අනම්‍ය නම්‍ය වක්‍රයක්, මේ තියෙන්නේ නම්‍ය ඉල්ලුම් වක්‍රයක්. අපේ මොනවද ඔයාලා ඇඳලා බලන්න. බද්ද නිසා මේ තියෙන්නේ සැපයුම් වක්‍රය. හරි, දැන් මොකද වෙන්නේ? මෙන්න සමතුලිත මිල, සමතුලිත ප්‍රමාණය, මේකේ මෙන්න ප්‍රමාණය, මෙන්න මිල. බද්දක් අය කරපුවාම, වක්‍ර බද්දක් අය කරපුවාම සැපයුම් වක්‍රය වමට විතැන්නේ. ඔන්න විතැන් කරා, මේකෙත් විතැන් කරා. S1 එන්න මේවා වැරදි ඔයාලා දාන්නේ නැහැ. මේකේ නේ IS එක වක්‍ර ඇඳලා අනේ ඒව හොඳට මතක තියාගන්න. වක්‍රය මාරු කරේ කොහාටද කියලා දාන්න. ඔයාලා කපටිකම දාන්නේ නැහැ. ඉලක්කම දාන්නේ නැහැ S1 S2. IS1 LM2 කියලා කොහෙටද ගියේ කියලා මුකුත් නැහැ. නියෝගේ නවත්තලා දෙනවා. එහෙම කරන්න එපා. මොකද අපි බලනකොට ඒක දන්නවනේ. හරි. එහෙනම් වැඩි වෙච්චාම P1 දක්වා වැඩි වෙනවා. මෙහින් අඩු වෙනවා Q1 දක්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? හරිද? මේ තියෙන්නේ පාරිභෝගිකයාගේ බදු බර. මේ තියෙන නිෂ්පාදකයාගේ බදු බර. එහෙනම් අනම්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් බදු පනවපුවාම වැඩිපුර බදු බරක් දරන්නේ පාරිභෝගිකයා. හරිද? එහෙනම් රජයක් තීරණ ගන්නකොට පාරිභෝගිකයාගේ වැඩි බදු බරක් අය වෙන ආකාරයේ වෙළඳ පොලේ ඉල්ලුම් අනම්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් තමයි බදු පනවන්නේ. බාණ්ඩු සිගරට් අරක්කු ඉල්ලුම් අනම්‍යයි. මිල වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි අඩු වෙන්නේ. right? මේක ඒකේ අනිත් පැත්ත. මේවා ගැන බදු පැනෙවුවොත් මොකද වෙන්නේ දැන්? ඔන්න මෙතන එක මේවාලු නිෂ්පාදකයා තමයි වැඩි බදු බරක් දරන්නේ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. නිෂ්පාදකයා අත්හැරලා දායි. එච්චරයි වෙන්නේ. එහෙනම් නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සම්බන්ධයෙන් බදු පැනවීමෙන් රජයට තමන්ගේ බදු ආදායම වැඩි කරගන්නවාය කියන අරමුණ ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙනවා. අඩුයි නමුත් අනම්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් බදු පැනෙවුවොත් රජයකට පුළුවන් බදු වැඩිපුර අය කරගන්න. හරිද? ඒ වගේම මේක තියෙනවා කළු කඩ මිල එහෙම ඔක්කොම හොයලා මම ඒක චුට්ටක් බලන්න. ඒක සහනාධාර පාලනය. right. ඊට පස්සේ අපිට රජයේ මැදිහත් වෙලා තව කරනවා පාලන මිලවල් දානවා. උපරිම පාලන මිල, අවම පාලන මිල කියලා දෙකක් ඇති කරනවා. මොකද වෙන්නේ? වෙළඳ පොලේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා. හරි. හේතු වෙන්නේ සමතුලිතය P Q S D. දැන් මෙතන අපි 25යි 250යි තිබ්බොත් ඔයාලා මට කියන්න අවම පාලන මිලක් දාන්නේ සමතුලිතයට උඩින්ද පහළින්? උපරිමයක් අපි ඉස්සෙල්ලා ගමුකෝ. උපරිම පාලන මිල සමතුලිතයට ඉහළින්ද පහළින්ද? උපරිම පාලන මිල සමතුලිතයට ඉහළින්ද පහළින්ද තියෙන්නේ? උපරිම පාලන මිල. පහළින්. හරි හරි. ඉල්ලුම හැබැයි හොඳ පුළුවන් නේද? මේවා මොනවද නේද? මෙන්න මෙතන උපරිම 25 දින අපි 15 කරන උපරිම. එතකොට මොනවද වෙන ප්‍රතිපාක? ඉල්ලුම වැඩි වෙනවා 300 දක්වා.
සැපයුම අඩු වෙනවා 200 දක්වා. 100ක අධි ඉල්ලුමක් ඇති වෙනවා. දැන් මේ ඉල්ලුම වැඩි වුණාන් පස්සේ මෙන්න මෙතන 40ක විතර කළු කඩ මිල ඔයාලා ඒක දන්නවා. නේද? කළු කඩ මිලක් ඇති වෙනවා. මෙන්න මේ ප්‍රමාණය භාණ්ඩය සංගවනවා. නේද? ඔය කාරණා ටික ඔක්කොම ඔයාලා දන්න ටික. මේක ඊට පස්සේ අවම පාලන මිල පාරිභෝගික කියන්නේ නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සඳහා සමතුලිතයට ඉහළින් තමයි පනවන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතන ප්‍රමාණයක් සපයනවා මෙච්චරක් ඉල්ලනවා. එහෙනම් මෙතන අදි සැපයුමක් පවතිනවා. මේ අදි සැපයුම රජය විසින් මිල දීලා ගන්න කටයුතු නොකරුවොත් මේ පාලන මිලක් දැමීම සාර්ථක වෙන්නේ නැහැ. මේ දවස්වල වී ලුණු ඔය ඔක්කොම පාලන මිල දානවා. හැබැයි පාලන මිල දැම්මන් පස්සේ වැඩිපුර සපයන ටික රජය විසින් මිල දීලා ගන්න ගබඩා කිරීමට පහසුකම් සලසා ගත යුතුයි. නැත්තම් මොකද වෙන්නේ? මේ පාලන මිල දාපු එකේ ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. පැහැදිලිද? ওই ටික තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. ඔතනින් අපි අතර කරන අපි ප්‍රශ්නයක් ලියා ගන්න ඕන නිසා ඉතුරු පොඩි වෙලාවේ මේ මම දෙන්නම් මේ සැරේ ඔයාලා ලියන්න යන පුදු ලියලා නම් හුරු වෙන්න මම මේ කියන්නේ මේ අද ඊයේ ලැබපු අත්දැකීම් වලින් ඔයාලා ලියන්නේ එදාට ගිහින් ලියනවා මාර බඩු ටිකක් ලියන්න ඊට පස්සේ හරි මේ බලන්නකෝ නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ සැරේ අවිලා තිබ්බ ප්‍රශ්නේ ලියා ගන්න නිෂ්පාදන ආයතනයක් විසින් මම හදන්න අඩු ගන්න ගෙදරදිවත් හදලා මම දන්නේ නැහැ ඔයාලා හදනවද එවන් එක්කෙනෙක් දෙන්නේ විතරයි විභාගෙට ගිහිල්ලා ලියන්නකෝ බලන්න එහෙනම් නිෂ්පාදන ආයතනයක් විසින් දෙන ලද දිනකදී සේවයේ යෙද වූ ශ්‍රමිකයන් ගණන දෙන ලද දිනකදී සේවයේ යෙද වූ ශ්‍රමිකයන් ගණන සහ ඔවුන්ගේ දෛනික නිෂ්පාදන දායකත්වය දෛනික නිමැවුම් දායකත්වය පිළිබඳ තොරතුරු පහත දත්ත වගුවේ පෙන්눔 කෙරේ. ආයතනයේ දෛනික ස්ථාවර පිරිවැය රුපියල් 160ක් වන අතර ශ්‍රමිකයෙකුගේ දෛනික වැටුප රුපියල් 80කි. එන්න මෙහෙමයි දීලා තියෙන දාත්ත. මේකේ වගුවේ තියෙන්නේ උඩ පෙළියේ තියෙන්නේ සේවක සංඛ්‍යාව යට තියෙන නිමැවුම් ප්‍රමාණය. 1 2 3 4 5 6 16 40 60 60 72 80 84 හරිද පළවෙනි කොටස ඉහත ආයතනයේ නිෂ්පාදනය සඳහා ඉහත ආයතනයේ නිෂ්පාදනය හා සම්බන්ධ සඳහා නෙමෙයි ඉහත ආයතනයේ නිෂ්පාදනය හා සම්බන්ධ මුළු පිරිවැය ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ සාමාන්‍ය මුළු පිරිවැය ගණනය කරන්න. ඔන්න ඉතාමත්ම ලේසි. දක්නු පහක් දීලා තියෙනවා. ගණනය කරලා නැහැ. විභාගෙට ගියාම බය වෙනවා වෙන්නේ නේ. දෙවෙනි කොටස අදාළ ගණනය කිරීම හා රූප සටහන් මගින් මුළු නිමැවුම් වක්‍රය සහ එතකොට පිරිවැය න්‍යාය නෙමෙයි මේ නිෂ්පාදන න්‍යාය ආය අහලා තියෙන්නේ. ඒකෙම අදාළ ගණනය කිරීම හා රූප සටහන් මගින් මුළු නිමැවුම් වක්‍රය සහ ආන්තික නිමැවුම් වක්‍රය දක්වන්න. ආන්තික නිමැවුම් වක්‍රයේ ස්වරූපයට
බලපාන සාධක කෙටියෙන් පැහැදිලි කරන්න. ඒක තමයි ඈ. බලපාන සාධක කෙටියෙන් පැහැදිලි කරන්න. ගන්න මේ අපි ගිය සතියේ ඉස්සර සතිය කරපුවා එහෙම්මම ඒ විදිහෙම ගන්න මේ අහලා තියෙන්නේ. මේකේ පුතේ හොඳට මතක තියාගන්න මේ පළවෙනි කොටස් තුනම ඔය උඩ වගුවේ දත්ත මත පදනම් වෙලා පරිමාණයටම අඳින්න ඕනේ. නැත්තම් ඒ උත්තර එන්නේ නැහැ. දැන් ගොඩක් අය කරලා තියෙන්නේ වගුව පුරවලා ඔහෙ නිකන් රේඛා ටිකක් ගන්නවා. හොඳට මතක තියාගන්න එන්නේ නැහැ මේ ප්‍රස්ථාර මේ සංඛ්‍යා දත්ත මේ මොනවද අර තිරසක්ෂේ සහ සිරසක්ෂේ ලකුණු කරලාම අඳින්න ඕනේ ඒවා. ඒක ප්‍රශ්නෙන් තේරුම් ගන්න ඕනේ 99%ක්ම නිකන් ඇඳලා තියෙන. එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඇඳලා තියෙන්නේ හරියට. ඒ කියන්නේ මේ පරිමාණානුකූලව ඇඳලා තියෙන. තුන්වෙනි කොටස ආන්තික පිරිවැය වක්‍රය පළවෙනි කොටසද? පළවෙනි කොටස ඉහත ආයතනයේ නිෂ්පාදනය හා සම්බන්ධ මුළු පිරිවැය මේ කෙනෙක් අහන පළවෙනි කොටස ඒ කියන්නේ ඉහත ආයතනයේ නිෂ්පාදනය හා සම්බන්ධ මුළු පිරිවැය ආන්තික පිරිවැය සාමාන්‍ය විචාල පිරිවැය සහ සාමාන්‍ය මුළු පිරිවැය ගණනය කරන්න. දෙවෙනි කොටස අදාළ ගණනය කිරීම හා රූප සටහන් මගින් මුළු නිමැවුම් වක්‍රය හා ආන්තික නිමැවුම් වක්‍රය දක්වන්න ආන්තික නිමැවුම් වක්‍රයේ ස්වරූපයට බලපාන සාධක කෙටියෙන් පැහැදිලි කරන්න. තුන්වෙනි එක දැන් ආන්තික පිරිවැය වක්‍රය එච්චර හිමින් කියලා ලියන්න බෑද? සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය හා ඡේදනය වන නිෂ්පාදන මට්ටම ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය හා ඡේදනය වන නිෂ්පාදන මට්ටම තීරණය කොට එම නිෂ්පාදන මට්ටම හා සම්බන්ධ වන කොන්දේසි කෙටියෙන් පැහැදිලි කරන්න. බානුව සම්පූර්ණයෙන්ම අර උඩ ගානෙන් ඒකෙත් තියෙන්නේ සංඛ්‍යා දත්ත වගුවට අනුවම අඳින්න ඕන. ඕකත් නිකන් ඇඳලා දාලා. නිකන් අඳින්න බෑ නේ. තීරණය කරන්න තියෙනවනේ ඡේදනය වෙන ලක්ෂණයේ මට්ටම. තීරණය වන පිරිවැය වක්‍රයේ ඡේදනය වන නිෂ්පාදන මට්ටම තීරණය කරන්න කියනවා. එතකොට මට්ටමට අගයක් එනවා මේකේ උත්තරය. 99ම කරලා දෙන නිකන් රූප සටහන ඇඳලා මේ කියන විදිහට රූප සටහනක් ඇඳලා. එහෙම අඳින්න නෙවෙයි මේ වගුවෙන් මේක අඳින්න ඕනේ. හරි? මේවා ඉගෙන ගන්න ඕනේ ඔයාලා දැම්ම. ඉගෙන ගන්න ඔයාලා හදන්නේ නැහැ. ඒක අදාළ නැහැ මට. මම දෙන්න ඔයාලා ලියනවා නම් ඔයාලගේ වැඩ. ඊට පස්සේ හතරවෙනි කොටස නිෂ්පාදන ආයතනයක ආදායම් වියදම් සමාන වන ලක්ෂ්‍යය. අන්න එතන දැන් ගානට අදාළ නැහැ. එතන කියන්නේ නැහැ මොකුත්. දැන් කියන්නේ නිෂ්පාදන ආයතනයක ආදායම් වියදම් සමාන වන ලක්ෂ්‍ය වරහන් ඇතුළේ තියෙනවා බ්‍රේක් ඉවන් පොයින්ට් කියලා. ලක්ෂ්‍ය පෙන්නවා. ඒ පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට මොකද මෙතෙන්දි ගොඩාක් අය වරද්දාගෙන තිබ්බ තැනක් තමයි මම කියන්නේ මේක ඔයාලා මෙතන බලන්න මේ තුන්වෙනි කොටස කියනවා නිෂ්පාදන ආයතනයක ආදායම් වියදම් සමාන වන ලක්ෂ්‍ය කියලා. හරි? එතකොට මෙන්න මේක එහෙම අඳින්න බෑ. ඒක තමයි ගොඩක් ඇඳලා තියෙන්නේ. කියන්නේ හරියට ප්‍රශ්නේ තේරුම් ගන්න නැහැ. නිෂ්පාදන ආයතනයක පූර්ණ තරංගය කියනවද නැහැ. එතකොට ඔයාලා ගන්නවා පූර්ණ තරංගය කියන්නේ නම් ඔයාලට මතකයි අර අපි මෙහෙම ඇඳා. නේද? ABC AC MC ඔය ආකාරයට AR MR P B ඔහොම. දැන් මේක නෙමෙයි කියන්නේ පූර්ණ තරංගය කියලා කියන්නේ. හරිද? ආදායම් වියදම් සමාන වන ලක්ෂ්‍ය පෙන්වනවා ඒ පිළිබඳ කෙටියෙන්. මේක අර ඔයාලට මම තව එකක් කරා මතකද දන්නේ? අර මෙන්න මෙහෙම y සමානයි e ඊට පස්සේ මෙන්න මෙතනයි සමතුලිතයි. මෙන්න මේක ගැන අහන්නේ. එච්චර ඕනේ නැහැ මේක මෙහෙම අදින්න ඕනේ නැහැ. ආදායම් වියදම් රේඛා දෙක ඇඳලා ඒත් හරි හැබැයි හරිම ඕක නමුත් මෙන්න මෙහෙම මේක තමයි ආදායම් රේඛාව මේක තමයි වියදම් රේඛාව. මෙන්න මෙතන තමයි සමතුලිතය. මේක තමයි දක්වන්න තියෙන්නේ. දක්වලා විස්තර කරන්න තියෙන්නේ. ඇඳලා නැහැ එක්කෙනෙක්වත්. එක්කෙනෙක් විතර ඇඳලා තිබ්බා. බලන්න පොඩි ප්‍රශ්න මේවා අපි ඔක්කොම දැනටම කරලා තියෙනවා. ඒවා විභාගෙට ගියාම මං හිතන්නේ පොඩක් බය වෙනවත් ඇති නේ. දැන් ගෙදරදී බය නැහැ නේ ඔක ලියන්න.
ලියන්න සහ හදන්න ගානක් නේ ඔක මේ ඔක විතරයි මේ සැරේ ගානකට තිබ්බේ අනිත්වා ලියන්න මේ සැරේ ඔක්කොම දීලා තිබ්බේ ඒකින්ද ලියන අයට සතුටුදායකයි ගාන ඉතින් මේකේ ලකුණු 20ම ගන්න පුළුවන් අනිත් එක තමයි තව දැකපු දෙයක් පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 14ක් 16ක් ගන්න පුළුවන් මේ සැරේ ගොඩාක් අය 10න් ඉහළ අරන් තිබ්බා ගන්න පුළුවන් හැමදේනම වාගේ පාස් වෙනවා ඇත්තට බොහෝ අය සමහර විට 16ක් කරන් ෆේල් වෙන කෙනෙකුත් ඉන්න පුළුවන් එයා අවුට්ලියර් කෙනෙක් නේ නමුත් බොහොමයක් අය 14කට වගේ ගත්තොත් එතකොට තා පොඩ්ඩයි ඉතින් ඉතුරු ටිකට අනිත් එක තමයි ලකුණු 38 39 ගන්න ළමයි ඉන්නවා ප්‍රශ්න 4යි ලියලා තියෙන්නේ ඉතුරු ප්‍රශ්නෙට මොනවා හරි ලියවනම් පාස් වෙන්න පුළුවන් තව ළමයි ඉන්නවා ප්‍රශ්න 8ටම ලියන දැන් මේ 8ටම ලියපුවාම 3යි 5යි 10යි 6යි 2යි 12යි 6යි 8යි පළවෙනි එකට 8යි 2යි ඕම් 8 මේ වගේ නිකන් සංඛ්‍යා මේක. දැන් මේකෙන් අඩුම මේක කපනවා මේක කපනවා මේක කපනවා. දැන් පාස් 18යි 28යි 33යි 41යි. නේ. හැබැයි ඔයාලා නිකන් බලන්න මෙතෙන්ද මේ ලියපු බොරු බයිලා තව දෙකක් මේකට එකතු කරගත්තා නම් මෙයා 7 වෙනවා. මේ තුන තමයි මේකටම ලියවනවා මෙයා 13 වෙනවා. මේ දෙක මෙයාට ලියවනම් මේක 8 වෙනවා. දැන් කොහොමද? 8යි 7යි 15යි 15යි 13යි මෙතන මෙතන 8යි 7යි 15යි 13යි 28යි 40යි දැන් 48යි. මොකද උනේ? හරියට මේක ලියවුණා. මේ වගේම ඒවා තියෙනවා. මං කියන්නේ අනවශ්‍ය විදිහට ප්‍රශ්න 8ම ලියන්න යන්න ඕනේ නැහැ. ඒ 8 මේව එකතු කරොත් පාස් වෙනවා තමයි. එහෙම එකතු කරන්නේ. මේක අඩුම තුන අපි අයින් කරා. හැබැයි මේ අඩුම තුනට ගත්ත ලකුණු ටිකත් අපිට අර පහට එකතු කරගන්න පුළුවන් නම් තමාට පාස්. තමාට නැත්තම් මේක දැන් 39 විතර ආවම මේක දැන් 40ක් මුකුත් කරන්න බැරිද? ඒක අපිට මොනවද කරන්නේ කියලා 39 විතර ආව අපරාධ මේ ලියපු. ඒකින්ද 8ම ලියන්න ඕනේ 7ක් ලියන්න ඕනෙත් නැහැ. අවශ්‍ය ප්‍රශ්න 5ට ලියන්න අර අනිත් ඒවාට ලියන කාලය අරන් අර 5 ලියන්න අපරාධේ. බොරුවට වෙන ඒවා ලියන එක ඔයාලා. මේවා මේ ප්‍රායෝගිකවම අපි පේන දේවල් මේ කියන්නේ. ඒකින්ද එහෙම කරන්න එපා. කරහල ඔයාලට පාඩු එක. දැන් දැක්කම මේකෙන් වෙච්ච දේම ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. right? පැහැදිලි ඇති මේ විදිහට ඕක ලියලා එවන්න මම පල්ලා දෙන්න නැත්නම් ලියලා තියාගත්ත කමක් නෑ ඔයාලා විභාගෙටම ගිහිල්ලා ලියලා එවන්නකො. ලියලා පුරුදු වෙන්න ඕන මොකද විභාගෙට යන්න ලියන්නනේ. පාඩම් කරලා වැඩක් නැහැ. මොකද පාඩම් කරන්න නෙමෙයි විභාගෙට යන්නේ. ඔයාලා පාඩම් කරලා හුරු වෙනවා ලියලා හුරු වෙන්නේ නැහැ. විභාගෙට ගිහිල්ලා පාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ ලියන්න. ඒකයි වෙනස. ප්‍රශ්නයක් නැහැ නේද? එහෙනම් අපි අනිත් දවසේ සාර්වාර්ථික විද්‍යාව පටන් ගන්නවා. ජාතික ආදායම ඔය වගේ ඉතාමත්ම කෙටියෙන් කරලා අපි කෙලින්ම ISLM වලටම යනවා. මොකද මේ දැන් මාර්තු මුල අප්‍රේල් මුල වෙනව නවත්තන්න සති 4ක් තියෙන්නේ. සති 4න් එක පාඩමක් ගොඩක් පාඩම් තියෙනවා. හැබැයි මම එක දවසක්වත් හිමින් කරෙත් නෑ. අර අවශ්‍යම පාඩම් ටික විතරයි හිමින් කරේ. දැනටම ඔයාලට පාස් වෙන්න පුළුවන් ගානේ තියෙනවා. කිසි අවුලක් නෑ. සූක්ෂම ආර්ථික විද්‍යාවේ සියලුම ප්‍රශ්න ලියන්න පුළුවන්. සාර්වාර්ථික විද්‍යාවෙත් අපි පුළුවන් තරම් කරමු. එහෙනම් බොහොම ස්තුතියි. අපි ලබන සතියේ ඉතුරු ටික කරමු. alright